මේ උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා කමර්ෂල් ඩිවලොප්මන්ට් ආයතනයේ සේවක පිරිස විසින් මෙම ධර්මදේශනය සඳහා බැතිබර දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් දශක කිහිපයක් ත්‍රිපිටකය විශ්ලේෂණය කරමින් දායකත්වය දැරූ අය වෙත මහත් අනුකම්පාවෙන් ශ්‍රී සද්ධර්මය දේශනා කරන්නා වූ පරම පූජනීය මීමුරේ ධම්මවංශ ස්වාමින් වහන්සේට දායකත්වය දැරූ අයගේ නමස්කාරය වේවා. දේශකයාණන් වහන්සේට උතුම් වූ නිවන් සුව විඳිමින්ම තවත් බොහෝ කාලයක් ශ්‍රී සද්ධර්මය දේශනා කිරීමට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. ක්ෂණ සම්පත්තියෙන් උපත ලබා ඇති සියලු පින්වතුන් එකී ක්ෂණ සම්පත්තිය කිව නොහැකි තරම් වූ වටිනාකම අවබෝධ කරගෙන උතුම් වූ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කොට මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම සිය සසර ගමන කෙලවර කරගනිත්වා. මෙම ධර්මදේශනාවෙන් ධර්මදානයෙන් ධර්ම ශ්‍රවණයෙන් ජනිත වූ පින් පූජනීය දේශකයාණන් වහන්සේටත් ධර්මයේ ශ්‍රවණය කළ පින්වතුන්ටත් මෙම දේශනාව විකාශය කිරීමට සහාය වූ සියලු පින්වතුන්ටත් අනුග්‍රහය දැක් වූ දායකත්වය දැක් වූ සියලු දෙනාටත් උපාදානය නොවෙත්වා. මෙම පුණ්‍ය කර්මයට උපකාර කළ කිසිවෙකුගේ සංසාර ගමන දිගු නොවෙත්වා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. මෙම ධර්මානුශාසනාව මෙම නාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා අනුග්‍රහක දායකත්වය දැරුවා වූ පින්වතුන් ප්‍රමුඛ නරඹන ප්‍රඥා සම්පන්න පින්නතුනි. අප පැහැදිලි කරන ධර්ම කරුණු සවන් දීමේ සහ තේරුම් කර ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් යම් පිරිසක් අපට ධර්ම දේශනාවක් සඳහා ආරාධනයක් කරලා තිබෙනවා. ඒක ධර්ම දේශනාවකට වඩා ඔවුන් ඉදිරිපත් කළා වූ ප්‍රශ්න කීපයකට පිළිතුරු සැපයීමක්. ඒක ඔවුන්ගේ පමණක් නොව සවන් දෙන හැම දෙනාගේම යහපත පිණිස ඉදිරිපත් කරන්න කියලා ඔවුන් ඉල්ලලා තිනවා. ඒ අනුව මේ ඉදිරිපත් කරලා තියෙන ප්‍රශ්න ටික කාලය බෙදාගෙන අදාළ කාලය තුළ පැහැදිලි කරන්නටයි අපි බලාපොරොත්තු වෙන්නේ. මේ සඳහා පළමුව ධර්ම ශ්‍රවණය නෙවෙයි අවශ්‍ය වෙන්නේ, මේ වන විට ධර්ම ශ්‍රවණයකට ලබාගත් අවබෝධයක් අවශ්‍යයි. ඒ අවබෝධයේ මත පිහිටා තමයි මම මේ කරුණු පැහැදිලි කරන්නේ. අයන්න පැහැදිලි කරන්නට මේ කාලය ගන්න බැරි වෙනවා. ඒ අනුව මේ විදිහට උන් ආමන්ත්‍රණය කරනවා මට. ගෞරවනීය ස්වාමින් වහන්සේ, පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය පිළිගැනීමම සෝවාන් වීමට හේතු වන බව ඔබ වහන්සේ විසින් පැහැදිලි කොට ඇත. සෝවාන් වීමට ඇති පහසුම මඟ කුමක්ද? ඔව්. ඒක මම පැහැදිලි කරන්නේ ඔය අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ පවතිනා වූ සූත්‍ර පාඨයක් ආශ්‍රයෙන්. ඒකේ පෙන්වන්නේ අට්ඨානමේතම් භික්කවේ යං දිට්ඨි සම්පන්න පුද්ගලෝ අනවකාශෝ කියලා. සෝවාන් වන පුද්ගලයාට අවකාශයක් නැහැ කියලා තියෙනවා. කිංචි සංකාරං, කිසියම් සංඛාරයක් නිත්‍ය කොට ගැනීමට ඒක යාට කරන්න සුදුසු නැහැ කියලා. එතකොට ඔබට දැන් තේරෙනවා නම් මේ සත්වයා සසර ගමන ඇවිදින්නේ පුණ්‍යාභි හෝ අපුණ්‍යාභි අනිජ්ජාභි සංඛාරයෙන් කියලා. ඒ සංඛාරයේ අபிසංඛාරයක් බවට පත් වෙන්නේ මමත්වෙන් ගැනීමෙන් නැත්තම් නිත්‍ය කොට ගැනීමෙන්. ඒක සංඛාර උපාදානයක් වීමෙන් නැත්තම් ඒක අනුසේ හේතු ඉතුරු වීමෙන්. ඔය නිත්‍ය කොට ගැනීමේදී තමයි, නිත්‍ය කියලා වචනෙන් ගන්නෙ නැහැ, නමුත් මමත්වෙන් ගැනීමටමයි නිත්‍ය කොට ගැනීම කියලා කියන්නේ. එතකොට මඤ්ඤමානෝකෝ බික්ඛු බද්ධෝමාරස්ස කියන්නේ මමත්වෙන් ගත්තොත් සසරට බැඳෙනවා කියන එක. එතකොට මේ ඒ සසරට බැඳිලා සසර පවතින ආකාරය, පැවැත්ම සිදුවෙන ආකාරයේ කාමරූප භවත්‍රයක් ඔස්සේ ධර්ම ශ්‍රවණය තුළ පැහැදිලි කර ගැනීමෙන් යමෙකුට වැටහෙනවා පංචස්කන්ධය පහළ වෙනවා. උපාදානය වීම අපේ ප්‍රමාදයක්. උපාදානයේ තුල තමයි අපිට මේ බුදුන් වහන්සේ පහළ වෙන තුරු පවේ පිනේ ධානය ඔස්සේ උපාදානයෙන් සසර ගමනක් එදලා තියෙන්නේ. එහෙනම් දැන් බුදුවරයෙක් පහළ වුණ යුගයකදී, බුදුවරයෙක් ධර්මදේශනා කොට තිබෙන යුගයකදී ඔබ කියන ආකාරයේම ෂණ සම්පත්තිලාභීන් හෙවත් මේ දුෂ්ටක්ෂණය ලැබූ අයට මේ කරුණ වටහා ගන්න පුළුවන් නම් ඔවුන්ට තවදුරටත් මේ දුක් දෙන්නා වූ නිත්‍ය පිළිගන්න එකේ තේරුමක් තියනවාද? සසර භව ගමන හදන එකේ තේරුමක් තියනවාද?
ඔවුන් ජීවිතයට සසර යෝජනා කරගෙන තියෙන නිත්‍ය කොට පිළිගැනීම බොහෝ කල දැන් ඔවුන්ගේ හිතට යෝජනා කරන්නට වෙනවා මේක නම් පිළි අරගෙන භව ගමන නිමා කරන්න දුකින් මිදෙන්නට බෑ මේ දුක්වලට හේතුව අපි රැස් කරන එක මේ පාරේ ඉන්නේ දැන් ඉතින් මේ බුදුන් වහන්සේ වදාළ මේ අල්ලා නොගැනීමේ ප්‍රතිපදාව පිළිගන්න ඕනයි කියන එක. එතකොට ඒ පුද්ගලයාට එතනින් එහාට එහෙමනම් අර අරමුණේ ඇලී ගැටි අවසන් කරන එක වෙනුවට නොඇලී නොගැටි අවසන් කිරීමට වීරිය කරන්න වෙනවා. ඒකට ඉතින් අපි සද්දා සති විරි සමාධි ප්‍රඥා කියලා එහෙම නැත්නම් බොජ්ජංග කියන වචනෙන් අර ආස්වාදයේ විඳිනවා වෙනුවට ඒවායේ ඇත දැකලා අනාගතයට නොතබා අවසන් කරන්නට අවශ්‍ය ක්‍රියාව කරන්න සිද්ධ වෙනවා. එතකොට ඒ අනුව තමයි මම මේ අර පාඨය අනුව තමයි පෙන්වන්නේ සංඛාරයන් සම්බන්ධයෙන් නිත්‍ය හෝ අනිත්‍ය නිත නීතියක් නැහැ. සංඛාරයන් සම්බන්ධයෙන් නිත්‍ය බව පෘථග්ජනයාගේ ලක්ෂණයක්. එතකොට බුදුබණ පැහැදිලි කරලා දීම තුළ සංඛාරයන්ගේ අනිත්‍ය පිළිගැනීම ආර්ය පුද්ගලයන් සතු ලක්ෂණයක්. එතකොට නිත්‍ය හෝ අනිත්‍ය තියෙන්නේ සිදුවීමේ නෙමෙයි බාර ගැනීමේ හෝ නොගැනීමේ. මේ සත්‍ය වැටහුණ පුද්ගලයාට තවදුරටත් සසරක් හදන්න ඕනේ නැහැ. මොකද අනන්ත සසර හදාන ඇවිත් තියෙනවා. සසරෙන් මිදෙන පාර හොයාන ඇවිත් තියෙන කෙනෙක් අවබෝධ වෙනවා නම් එනම් ඔහුට මේක පැටහෙනවා. සෝවාන් වීමට ඇති පහසුම මඟ කුමක්ද කියලා අහනවා. ඒකට නම් ඉතින් මට උත්තර දෙන්න තියෙන්නේ පහසු අපහසුව තියෙන්නේ ඒ පුද්ගලයාගේ අවබෝධය අනුව තමයි. කොහොම වුණත් මම දකිනවා මෙන්න මෙහෙම. ත්‍රිලක්ෂණය සම්බන්ධයෙන් ගත් කල පංච උපාදානස්කන්ධය කියන්නේ නිත්සුකාත්මය. එතකොට පංච උපාදාන නොවී අවසන් වීම කියන්නේ අනිදුක්ඛානාත්මය. චතුස්සත්යෙන් ගත් කලත් චතුස්සත්‍ය දේශනා කරන්නේත් පංච උපාදානස්කන්ධා දුක්ඛා. එතකොට දුකත් හේතුවක් තමයි දුක්ඛගාමිනී ප්‍රතිපදාව. එතකොට නැතිව තැනත් මාර්ගයක් තමයි දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. ඒකෙනුත් පෙන්වන්නේ උපාදානය වීම දුක් ගෙනත් දෙන බව අනුපාදා විමුච්ඡanti උපාදාන නොවී අවසන් කිරීම ප්‍රතිපදාව වශයෙන්. එතකොට සතිපට්ඨානය ගත්තත් සතිපට්ඨානය කියන එකේ වර්තමාන විග්‍රහයේ බාහිර කාරණාවලට පුද්ගලයෙක් වශයෙන් යෙදුනට සිහියෙන් කටයුතු කිරීමයි කියනලද අප්‍රමාදය නිවනට මගේ ප්‍රමාදය මරණයට මගේ. එහෙනම් ওই වර්තමාන ස්කන්ධ පංචකය තුල තණ්හා උපාදාන භව අවිද්‍යා සංකාර කිරීම ප්‍රමාදයයි. තණ්හා නැත්නම් උපාදාන නැහැ, උපාදාන නැත්නම් භව නැහැ, විද්‍යා විමුක්තිය අප්‍රමාදයයි. එහෙනම් ඒකයි මම කියන්නේ මේ කොයි දෙන් ගත්තත් මේ ධර්ම කරුණ වලින් නැත්නම් මේ ධර්ම මාර්ග වලින් සිදුවෙන්න තියෙන්නේ එකම දෙයක්. ඒ නිසා ඒක ඔබට තේරුම් ගන්න පුළුවන් ආකාරයෙන් තේරුම් ගන්න. මරණ සතිය ගත්තත් ඒක එහෙම තමයි. ස්කන්ධ පංචකය මරණයටපත් වෙනවා. නමුත් අපි අල්ලාගෙන මරණයටපත් වීමෙන් සතරට බැඳෙනවා. එතකොට මරණ සති නෙමේ සති නැහැ. දැන් එතකොට උපාදාන නොවි මොහොතේ අවසන් කරන්න පුළුවන් නම් ඒකට කියනවා අපි ඉතුරු වෙනවා ක්ලේශයන් මරණයට සිහිය යොමු කරලා තියෙනවා කියන එක. ඒ නිසා පහසු මඟ කියලා මට කියන්න පුළුවන් කමක් නැහැ. නමුත් තම තමන් තේරුම් ගත්ත එක මඟකින් වෙන්න ඕන දේ සසරේ වෙමින් පවතින දේ ප්‍රමාදයයි, අලුතින් ආරම්භ කරන්න ඕන දේ අප්‍රමාදයයි කියලා තේරුම් ගත්තම පහසු එකක් තමන්ට තේරෙන දෙයකින් වෙන්න පුළුවන්. අප නම් මේක මුල ඉඳලා හැම දෙයකක් තුළම තේරුම් ගත්තා. ඒ නිසා අපට හැම එකකින්ම කියන්න පුළුවන්. අනුගමනය කිරීමේදී ඉතින් අප අනුගමනය කරනු ලබන්නේ සසරේ ආවේ අවශේෂ නිරෝධයෙන්. දැන් කරන්න ඕන සිහියෙන් නිරවශේෂ නිරෝධය කියන එක කරමින් ඉන්නේ. ඒක කියන එක අපි කියනවා. සෝවාන් වූ බග නිසකව දැනගන්නේ කෙසේද කියන ඊළඟ ප්‍රශ්නය අහන්න ලබනවා. එතකොට මොකක්ද ඒකට දෙන්න තියෙන උත්තරය? ඇඳුම් මාරු වුණා කියලාද? එහෙම නැත්නම් මේකට පෙන්වන්නේ දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ. අර රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහට සක්කාය කියනවා, මමත්වෙන් ගැනීමට දිට්ඨි කියනවා. එතකොට දිට්ඨිංච අනුපගම්ම කියන්නේ දිට්ඨියට නොපැමිණ. අනේ දිට්ඨියට නොපැමිණීමම තමයි දර්ශනයෙන් යුක්ත වීම. එතකොට තමන්ට 100ක් බැරි වුණාට ආරම්භයේදී තමන් මේ සංසාර ගමන අනුසෝතගාමිත්වයේ ආවේ. දැන් තමන් කරන්නේ නිරවශේෂ නිරෝධයේ පටිසෝතගාමිත්වය කියලා නම් ඔහු දැන් පටිසෝතගාමී නම් අනේ තමන් මේකට තමන්ට තේරෙනවා නම් මේ බුදුන් වහන්සේ ත්‍රිපිටකය තුළ පෙන්ලා තිබෙනා වූ නිරවශේෂ නිරෝධයයි දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව කියලා ඒක වර්තමාන ස්කන්ධ පංචකය තුළ සිහියෙන් කටයුතු කොට අල්ලා නොගැනීමෙන් කරන්න ඕන කියලා. එහෙනම් ඔහු මේ ආර්ය කාන්ත සීලය තුළ ඉන් පස්සේ
කෙලෙස් නසන්නෙක් බවට පත් වෙනවා. ඒක තමන් විසින් ලබන අධිගමය තමන්ට වැටහෙන බැවින් කියලා තියෙනවා. එතනදී වෙන්නේ අර පෙරදා තිබුණා වූ ක්ලේශ ස්වභාවයන්, දැවෙන තැනුණු ස්වභාවයන් තරම් බරපතල නොවි ක්ෂතුනි කාමරාග ව්‍යාපාද වැඩිම වෙනුවට තුනීවීම ආරම්භ වෙලා තිබෙනවා නම් එහෙනම් පටිසෝතගාමී කියන එක තේරුම් ගන්න. තුන්වෙනි ප්‍රශ්නය සෝවාන් වූ පසු අනෙකුත් ඵල සඳහා ක්‍රියා කළ යුත්තේ කෙසේද? මේ සඳහා සමාජයෙන් ඈත් වී රූප අරමුණු විදර්ශනා කිරීම සුදුසුද? ඒ කළ යුත්තේ කෙසේද? භික්ෂු සමාජයේ බුද්ධ කාලීනව සමාජ කර්තව්‍ය බාර අරන් හිටියේ නැහැ. සමාජ කර්තව්‍ය ගොවිතැන වෙළඳාම දේශපාලන ආදී සියලුම කාරණා සමාජයේ භික්ෂු සමාජයේ කෙලින්ම එවන් වෙන් වෙලා විමුක්තිය සඳහාම යොමු වුණාය. ඒ නිසා ආහාර ටිකක් හොයාගෙන ඒ කටයුතු කරලා Tamanට මේ මනෝද්වාරිකව හෝ ගහක් ඇරට ගිහින් මේ කටයුතු කරන්න පුළුවන්කම තිබුණා. ඒකෙන් කියන්නේ සියලු දෙනායක කළා කියන එක නෙමෙයි. නකුල පීතුමාගේ බිරිඳ සඳහන් කරනවා Taman සකෘදාගාමි කියලා. හිත්තගහවෙත්තුමා සඳහන් කරනවා Taman අනාගාමි කියලා. එහෙනම් ඔවුන් එදිනදා වැඩ කටයුතු කරන ගමන් මේ කටයුත්ත කරලා තියෙන බව නේද තේරෙන්නේ. සද්ධර්මයේ වැටහෙනකොට මේකට කාලය මේ සමාජයෙන් ඈත්වීම අවශ්‍ය නැහැ. තේරුම් ගත්ත පුද්ගලයාට තම තමන්ගේ සම්මත ලෝකයේ කටයුතු වගකීම් යුතුයකම් යහපත් දේවල් ඒ තුල තමන් චිත්තාභ්‍යන්තරයෙන් ඇලෙනවද ගැටෙනවද කියන එක දැක ගන්න එක තමන්ගේ මව හෝ පියා හෝ ගුරුවරයා හෝ තමන්ගේ ආයතනයේ ප්‍රධානියවත් දන්නේ නැති දෙයක්. ඒ මොහොත කියන එකට කැලේ කියලා නැහැ. මොහොත කියන්නේ වර්තමාන මොහොතේ ඉන්න තැන. එතනදී අපට ඇලීමක් ගැටීමක් ඇති වෙනවද ඒක හදාගන්න බලනවා හැරෙනවා ඇලෙන්න ගැටෙන්න නැත්නම් හදන්න දෙයක්වත් නැහැ. ඒ නිසා අමතුවෙන් අරමුණු අරන් විදර්ශනා කරන්න පුළුවන්කම තියෙන්නේ පංචද්වාරයෙන් නිදහස් වෙලා මනෝද්වාරික විවේකයේ තියෙන වෙලාවට. ඔබටත් එහෙම විවේකයක් තියෙනවා නම් එහෙම කරාට කමක් නැහැ. නැත්නම් වර්තමාන මොහොත තමයි මේ අවස්ථාව. මේ මොහොතේ සිදුවෙන සිද්ධියත් එක්කලා ඇලෙනවද ගැටෙනවද කියලා බලන්න වෙනම සූදානම් වෙන්න අවශ්‍ය නැහැ. ඒකට වෙලාවක් කලාවක් නැහැ. ඇත්තටම කියනවා නම් වර්තමාන මොහොත ඉන්න තැන ඒකත් එක්කලා ඇලෙනවද ගැටෙනවද කියලා බලලා තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. හතරවෙනි ප්‍රශ්නේ පංචේන්ද්‍රිය සහ මනෝද්වාරය හරහා රූප අරමුණු ෂණ කීපයක් තුල ඇති වී මේයි. එවැනි තත්වයක් තුළ රූප අරමුණක් නිරවශේෂ නිරෝධය කරනු සඳහා සාර්ථකව විදර්ශනා කරනුයේ කෙසේද? රූප අරමුණක් ආවහම මේක විනාඩියක් දෙකක් තුනක් ඇස තුල කන තුල නාසය තුල රැඳෙන්නට පුළුවන්. නමුත් ඒකේ කන භංගු රත්වේ නැත්නම් මේ මොකක්ද අපි ලහු පරිවත්තන් කියන එක ඊට වඩා ඒ දකින්නට වඩා වේගෙන් සිදුවෙන කාරණයක්. අරමුණ ස්වභාවයෙන්ම හට ගැනීම නැසීම මුල් කොටගත්ත දෙයක්. එතකොට මේ හට ගැනීම මුල් කොට ගැනීම ඉක්මවා යමින් අප විසින් කරනු ලැබුවේ හට ගැනීම නැසවීම අතරතුර අරමුණේ ඇලීම. එතකොට මේ හටගෙන නැසන වේගය අපට බාධාවක් වෙලා තිබුණනේ අල්ලගන්න. ඒ නිසා අපි ඒකෙන් මමත්වෙන් අරගෙන ඒක තුල සසරට බැඳීමක් අර්ථයෙන් හදාගත්තා. දැන් මේ හට ගැනීම නැසීම බාධාවක් වුණේ නැහැ අල්ලගන්න වගේම හට ගැනීම නැසීම ආපහු විදර්ශනා කරන්න බාධාවක් වෙන්නෙත් නැහැ. 아무තුවෙන් අරමුණ අරගෙන නවත්තගෙන මේක කොටස් වලට කඩ කඩ බලනවා කියන එක නෙවෙයි විදර්ශනා කරනවායි කියලා කියන්නේ. පෙර කළ දේ සිංහල භාෂාවෙන් කොහොමද කියන්න ඕන? ඔබ යම් කිසි දෙයක් සම්බන්ධයෙන් ඇලුනා නම් ගැටුණා නම් බාරගත්තා. ඒකෙන් මට හිත රිදුනා. මට පාඩුවක් වුණා. මට මදිකමක් වුණා. අනින්දාවක් වුණා. මම මේක නිකන් ඉන්න හොඳ නෑ. මේකට මම නට පුළුවන් දේ කරන්න ඕන. එක්ක පෙස්සමක් ගහන්න ඕන. නැත්තම් නීතියෙන් කටයුතු කරන්න ඕන. නැත්තම් මිනිස්සුෙකුට පගාවක් ගහලා මේ මිනිස්යාව මාරු කරන්න ඕන. මම මේකට හෙට හම්බුනහම මේකට දෙකක් කියන්න ඕන. මෙන්න මේ සියල්ල තමයි ප්‍රතික්‍රියාව. මේ තමයි මම. ඔබේ කය නෙමෙයි ඔබේ කය වචන මේ සඳහා මෙහෙවන්නේ මෙන්න මේ හැඟීම. ඒකට කියනවා කාම විතර්කේ නැත්තම් ව්‍යාපාද විතර්කේ. දැන් මේක නොකිරීම මේ කළපු දේ නොකිරීම. ඒකයි විදර්ශනාව කියලා කියන්නේ. සාමාන්‍යයෙන් මම කියනවා දැන් අපි සාමාන්‍යයෙන් ඉන්නේ සංසිඳුන ස්වභාවයක සංසුන් ස්වභාවයක. නමුත් මේ කාරණා නිසා මොකද වෙන්නේ අපි නොසන්සුන් වෙනවා. ඒ නොසන්සුන් බව තුළ තමයි මමත්වයේ ක්‍රියාව තියෙන්නේ. අපට මේ නොසන්සුන් බව කොතරම් 100,000 වතාවක් සිදු වුණත් ආපහු ඉතුරු වෙන්නේ සංසුන් බව කියලා තේරෙනවා නම් ඔබ නොසන්සුන් බවට වඩා සංසුන් බව ප්‍රියා කරන්නෙක් වෙන්න.
නොසන්සුන් භවයේ කාය වචී ක්‍රියාකාරකම් වලට යන්නේ නැතුව ඊතා ඉක්මනින් සංසුන් බවට පත් වෙන්න උපන් ක්‍රෝධේ වහා සංසිඳවාද ඔහු රතාචාර්යයයි කියමේ නැත්නම් අනිත් අය රැහන් ගහනවා කියලා බුදුන් වහන්සේ ගාථාවක දේශනා කරනවා. එතකොට අර ආපු හැඟීම උත්සන්න පැත්තට මෙහෙවන්නේ නැතුව ඊතා ඉක්මනින් අර සංසුන් පැත්තට මම ආදී උදාහරණයක් කිව්වා මේ සම්බන්ධයෙන්. බලන්න අහස තිබෙනවා. අපි අහස දිහා බලන් ඉන්නවා. එතකොට ආයකට එනවා තද කළු පාට, ලා කළු පාට, වලාකුළු කෑලි කෑලි නැත්නම් වලාකුළු එනවා. අපි අහස අතහැරලා වලාකුළට එකතු වෙනවා. දැන් අපිට යන්න වෙනවා නේද වලාකුළත් එක්කලා. නමුත් අපිට වලාකුළු නෙමෙයි පවතින්නේ අහසනේ. අපි ඉන්න ඕන නම් වලාකුළට එකතු වෙන එකද කරන්න ඕන? එහෙම නැත්නම් වලාකුළු අතාරින එකද වෙන්න ඕන? අන්න ඒ වගේ මේ ලෝභය, දේශය, මොහේ නීවරණ නම් නීවරණ අතහැරුවාම තියෙන තැනක් තියෙනවා. ඒක හැමදාම තියෙනවා. අරක තියෙන්නේ නැහැ. හැමදාම තියෙන එකේ දුකක් නැහැ. මේ ආපහු අමුතුවෙන් නිර්මාණය කරගන්න එල්ලෙන එකේ තමයි දුක තියෙන්නේ. එහෙනම් මේක වහා ඉක්මනින් අපට සංසිඳවා ගන්න ඕනකමක් තිබෙනවා. අන්න ඒකයි විදර්ශනා කරනවා කියන එකේ තේරුම ඒක තමයි. ඒක අර සාමාන්‍ය සමාජයේ කපලා කොටලා බෙදලා විස්තර කරලා බලනවා. නමුත් අරමුණු එහෙම බෙදලා බලලා කල්තියා තේරුම් ගත්තට කමක් නැහැ. අපි බණවලින් අහලා මේ මොහොතේදී විදර්ශනා කියලා කියන්නේ නොයල්මෙන් අවසන් කිරීම කියන කාරණාව. සාමාන්‍ය ජීවිතයේදී අபிසංකාර ඇති නොකරගෙන කාම වස්තුන් පරිහරණය කරන්නේ කෙසේද? පස්වෙනි ප්‍රශ්නෙට අහන දෙයක් උදාහරණයකුත් දීලා තිනවා. මිලාදික ඇඳුමක් මිලටගෙන පරිහරණය කිරීම. ආයෝජනයක් ලෙස වත්කමක් මිලදීගෙන ඒ රැක ගැනීම. දැන් ඔය අபிසංකාරය කියන එක සම්බන්ධයෙන් ගත්තම දැන් ඇඳුම කුමකටද? ඇඳුම ශරීරයේ ආවරණය යුතු තැන් ආවරණය කර ගැනීම සඳහා අපේ සංස්කෘතිය එහෙමයි. වැද්දුනම් එහෙම නෙමෙයි ඒක මූලික ස්ථාන විතරක් ආවරණය කරන් හිටියා. ඊට පස්සේ අපි මේ ඇඳුමක් තුලින් මෙහාට ආවා. ඊට පස්සේ පෘථග්ජන සමාජය තුළ පුද්ගලයා ඇඳුමෙන් විලාසිතා මවල විශාල වේදම් කරමින් ඔහු ලස්සන කෙනෙක් වෙන්න යන එක පෘථග්ජන භාවය තුළ. නමුත් මේ සද්ධර්මයේ තේරෙනකොට මේවට සරල බව එන්නේ. ඇඳුම තැනට අවශ්‍ය දේ ඇරුණාම අර විශාල වියදම් කරන්න ඕන දෙයක් නෙමෙයි. අවමගුලට, මංගල උත්සවයට, සිල් සමාදන් වෙන්න, ගෙදරට අවශ්‍ය ඇඳුම. එතකොට ඇඳුම කෙරෙහි ඔහු පවතිනා වූ අර විශාල වියදම් කිරීමේ ස්වභාවය සරල බවට පත් වෙනවා. එහෙමත් නැත්නම් ඒක ඇඳුම අඳින්නේ Tamanට තියෙන බව පෙන්වන්නද, එහෙම නැත්නම් අනිත් අය සහ කැපී පෙනෙන්නද කියන කාරණේ බලපුවම ඒක තමයි මේ අபிසංකාර වෙනවායි කියන්නේ. නමුත් ඇඳුමට වඩා අර අහංකාරකමෙන් මුහුණ නිලහංකාර කරගන්න මේ අලංකාරය නැති කරගන්න නැතුව මුහුණේ අලංකාරය තියාගන්නවා නම් ඊට වඩා Taman ළඟට එන හෝ අසුරු කරන අය Taman ළඟට චිත්තාකර්ෂණීය වේවි. ඒ නිසා ඇඳුමේ කාර්යය මොකක්ද කියන එක තේරුම් ගත්තාම මේ කාර්යයෙන් එහාට ගියාම තමයි ඒක මොස්තර බවට පත් වෙන්නේ. එහෙම නැත්නම් ඒක මම සාමාන්‍යයෙන් කියන්නේ පාවහන් කොතරම් තිබුණත් පළඳින්න පුළුවන් දෙකයි. කෑම කොතරම් තිබුණත් පළඳින්න පුළුවන් අලඳන්න පුළුවන් එක පිඟානයි. වගේ ඇඳුම් සැරයකට අඳින්න පුළුවන් එකයි. මෙන්න මේ කාරණා තුල අපි පැහැදිලි කරනු ලබන්නේ එහෙනම් ඒකේ අර අසීමිත ආසාවන් පිටුපස ලුහු බැඳීම ධර්මයේ තේරුම් ගත්ත ආර්ය පුද්ගලයෙක් වශයෙන් යන්නේ නැහැ. අනිත් අයට ඒක යන්න දානමකුත් නැහැ. ඒ නිසා විලාසිතා අපි ප්‍රතික්ෂේප කරන්නේත් නැහැ. නමුත් ඒවා අර ඇඳුමින් කෙරෙන කාරණේ ඉක්මවා ගියේ මමත්වයේ ප්‍රදර්ශනය කරන අවස්ථා. ඒවෙන් අර සතුට වේදී සතුට හොයන කාරණයක් නේ. ආයෝජනයක් ලෙස වත්කමක් මිලදීගෙන පවත්වා ගැනීම. ඒකත් තේරුම් ගන්න ඕන කාරණයක්. අපිට වත්කමක් තිබෙනවා. ඒ වත්කම අපි වැඩි කරගන්න දිනු කරගන්න කැමති. මවෙක් නම් පියෙක් නම් දරුවා නම් ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් වගකීම් තියෙන නිසා ඒ නිසා ඒක යම් තැනක ආයෝජනය කරන්න ඕන. නමුත් පළමුව පැහැදිලි කරලා තියෙනවා මේ හම්බ වෙන්නේ දේවල් මොකටද? සුරාවට, සූදර, දුරාචාරයට, හොරකමට නෙවෙයි. තමන්ට, මවට, පියාට, දරුවන්ට, බිරිඳට, සහෝදර සහෝදරයන්ට, ඥාතීන්ට, ගමට සඳහා ප්‍රයෝජන ගැනීම සඳහා. ඒක එහෙම පෙන්නනවා පරාර්ථකාමීත්වය කියලා. අනතුරුව තේරුම් ගන්න ඕන කාරණයක් තියෙනවා මේ භවභෝග සම්පත් සම්බන්ධයෙන් තියෙන මේ විශේෂ කාරණා පහක් තියෙනවා. ඒක තියෙනවා ආදීනව පහක් තියෙනවා, ආනිසංස පහක් තියෙනවායි කියලා. ඒ තමන්ට
අත්තනෝ සුකේති පීනේති සම්මා සුඛම් පරිහරති කියලා තමන් බිරිඳ දරුවන් සතුටට පත් වෙනවෙන් තියනවා කියන එක තමයි ආනිසංස යහපත් විපාක. නමුත් රාජ සාධාරණා භෝගා, චෝර සාධාරණා භෝගා, අග්ගි සාධාරණා භෝගා, උදක සාධාරණා භෝගා, අප්පෙහි සම්පයෝග සාධාරණා භෝගා. ඒකෙන් කියන්නේ මේ අපි රැකගන්න සම්පත් රජ්ජුරුවෝ නීතියෙන් අයිති කරගන්නවා. ගින්නෙන් දැවී යනවා. ජලයෙන් විනාශයට පත් වෙන්න පුළුවන්. සොරුන් ගන්න පුළුවන්. අකමැති අයට ගන්න. එහෙම වුණොත් ඒකෙන් කම්පා නොවෙන්නට මෙහෙමත් පැති මේවා තියෙනවා කියලා තේරුම් අරගන්න ඕන. එච්චරයි ඒක කරන්න තියෙන්නේ. නැත්තම් සම්පත් රැක ගන්න එක හෝ ආයෝජනය කියන එක ජීවිතේ අවශ්‍යයිනේ. ඇත්තටම වගකීම් යුතු තාත්තෙක් නම් අම්මෙක් නම් තමන්ගේ දරුවන්ගේ අනාගතය එහෙම නැත්නම් වගකීම් යුතු පුතෙක් නම් මව්පියන්ගේ අනාගතය සුරක්ෂිත කරන්න ඕනේ. ඒ සඳහා ආයෝජන අවශ්‍යයිනේ. නමුත් ඒවට 100% බලාපොරොත්තු තබා ගත්තොත් දැන් පසුගිය කාලවල මම දන්නවා මූල්‍ය සමාගම් වල වැඩි පොලියට 15%ට 20%ට ආයෝජනය කළා සමහර අය මුදල්. අන්තිමට මොකද වුනේ? මුදලුත් නැහැ පොලියත් නැහැනේ. දැන් අඬනවා දොඩනවා වැළපෙනවා. ඒ පිළිබඳ අනතුරු හොයා බලා තේරුම් අරගෙන අනතුරු ආව තැනක එහෙම නැත්නම් අනතුරු වුණත් නොසැලී ඉන්නට පුළුවන් වෙලා එහෙම කරන්න ඕන. ඒකයි වෙන්න ඕන කාරණාව. 6 වෙනි ප්‍රශ්නය. මාර්ගඵලලාභියෙකුට වෙනත් කළ යුතු කිසිවක් නැතිනම් වගකීම් කිසිවක් නැතිනම් වරහන් ඇතුලේ සියදින අසා ගැනීම සිදු කළ හැකිද? මාර්ගඵලලාභියෙකුට තව තියෙනවනේ ක්ලේශ ධර්මයන් ප්‍රහීන කරන සෝවාන් සකෘදාගාමී අනාගාමී අරිහත් වෙන්නට. ඒ නිසා සියදින අසා ගැනීම කියන එක අපි සමාජයේ පාවිච්චි කරන්නේ ලෝභයෙන්, ද්වේෂයෙන් නැත්නම් කවුරු හරි කෙහි තරහෙන් අනුන්ගෙන් පරිගන්න කරන වැඩක්. නමුත් ත්‍රිපිටකයේ සියදිවි නසා ගැනීම කියන වචනේ තියෙනවා. නමුත් මම නම් දකින්නේ ඔය කියන ලෝභයෙන්, ද්වේෂයෙන් නොහන කවුරුගෙන් පරිගන්න කරන වැඩක් නෙමෙයි. දැන් මේ කර්ම තියෙන නිසානේ සතර පැවැත්මක් තිබෙන්නේ. එතකොට ඒ සියදිවි පැවැත්තන්න කාරණා අපි කරන්නේ. හොඳයි ආර්ය පුද්ගලයාට නේද වර්තමාන මොහොතේ කෙලෙස් නසා ගන්න පුළුවන්. ඒ කෙලෙස් නසා ගැනීම තුළ සත්‍යයක් වශයෙන් සසර යන්න තියෙන ගමන නසා ගන්න එක නේද කරන්නේ? සියදිවි නසා ගන්නවා කියන්නේ ඒක නේද? තමන් ජීවත් වෙලා සිටමින් මෙන්න මේ සියදිවි නසා ගන්න. ක්ලේශ ධර්මයන් තමයි කියන්නේ සකල ක්ලේශයන් ප්‍රහීන කොට කියලා. ඒ අරුණම අර වගේ කතාවක් වළංගු වෙන්න බෑ. මොකද අර ක්ෂණ සම්පත්තියෙන් ගන්න ඕන ප්‍රයෝජන ගන්න ඕන ඒ ටික ඉදිරි කටයුතු තව ටිකයි කරන්න තියෙන්නේ. ඒ සඳහා සම්පූර්ණ සතිය යොදවන අරුණම මේ කියන වචනෙන් කියවෙන්නේ අර මේ මොහොත අවසන් කිරීම, මේ මොහොත අනාගතයට නොතව අවසන් කිරීම මම දකිනවා ආරි සත්‍ය විනාශා ගැනීමක් විදිහට. අපි කරමින් ඉන්නේ ඒක නීති විරෝධීත් නැහැ, සදාචාර විරෝධීත් නැහැ. ඒකෙන් ලැබෙන ලොකු සැනසීමක්. 7 වෙනි ප්‍රශ්නය. මාර්ගඵලලාභී ප්‍රසාද රූප විග්‍රහයේදී මනෝද්වාරයේ මත ඇතිවන මනෝ ප්‍රසාදය සහ පටිබිම්බ ක්‍රියාත්මක වෙනවාද? එසේනම් ඒ සිදුවන්නේ කෙසේද? ප්‍රසාද රූප විග්‍රහයේදී මනෝද්වාරයේ මත ඇතිවන මනෝ ප්‍රසාදය සහ පටිබිම්බ ක්‍රියාත්මක වෙනවාද? එසේනම් මේ සිදුවන්නේ කෙසේද? මම ප්‍රසාද රූප ඔක්කොම විග්‍රහ කරන්නම්. එතකොට ලේසියි. අපි ප්‍රසාද රූපයේ ඇස ගෝචර රූපයේ ඉදිරියෙන් තියෙන රූපය කියන තැනින් තමයි ඉගෙනගෙන තියෙන්නේ. පාඩම් කරලා තියෙන්නේ. නමුත් ඔතන හිටියේ නෑ මම. මම මේක ගැඹුරු තැන් කෙරෙහි අවධානය යොමු කරගනිමින් එනවා. එතකොට මට යොමු වෙනවා පුද්ගලයා සම්බන්ධ ශරීරය අභිධර්මයේ 8 රූපයට විග්‍රහ කරමින් මුඛයෙන් ගන්නා වූ කොටස පඨවි ආපෝ තේජෝ. ආහාර වශයෙන් වර්ණ පෙවුනට ඒවා මූල ධාතු තත්ත්වයේ පඨවි ආපෝ තේජෝ. ඒවට මහා භූත කියනවා. මහා භූත ගත්තම ශරීරය තුළ උපදින රූපවලට උපාදාය රූප කියනවා. උපාදාය රූප 24 තමයි ප්‍රසාද රූප 5යි ගෝචර රූප 4යි තියෙන්නේ. දැන් එහෙනම් ඒක ඇඟෙන් පිට තියෙන්න බෑනේ. ප්‍රසාද රූප 5ත් ශරීරයේ තියෙනවා, ගෝචර රූපත් ශරීරයේ තියෙන්න වෙනවා. එහෙනම් ඉදිරියෙන් තියෙන එක ගෝචර රූපේ කිව්වම අභිධර්මයට ගැලපෙන්නේ නෑනේ. ඒ වගේම අපි ග්‍රෑම් ගානට මනලා බැලුවොත් එහෙම යම් කිසි පුද්ගලයෙක් ජීවත් වෙලා ඉන්නකොට මරණයෙන් පස්සේ ග්‍රෑම් ගාන තව වැඩි වෙතත් අඩු වෙන්නේ එහෙම නැහැ. මොකුත් අඩු වෙලා නැහැනේ.
සෛල වශයෙන් ගන්න මොකුත් අඩු වෙන්නේ නැහැ. ඇස තියෙනවා, කන තියෙනවා, නාසය තියෙනවා, නමුත් ප්‍රසාද නැහැ. ප්‍රසාද කියන්නේ එහෙනම් ද්‍රව්‍ය නෙවෙයිනේ. ඒ අර ශක්තිය තුල පහට පිහිටන්නා වූ ජීවී බව. ජීවී බව තුලට ජීවී බව කණ්ණාඩියක් වගේ. දැන් ඔබේ පින්තූරය කැඩපතට වැටෙනවා වගේ මේ ඇසේ කැඩපතට අර ඉදිරියෙන් තියෙන වස්තුවක පටිබිම්බය තමයි පිහිටන්නේ. එතකොට ප්‍රසාදයක් සිතුවිල්ලක් නෙමෙයි, පටිබිම්බයක් සිතුවිල්ලක් නෙමෙයි. ඒ දෙක හඳුනා ගන්නකොට පස්සයිසිකේ පහළ වෙන්නේ චක්කු විඥානය තුළ ඒක චෛතසිකයක්. පස්ස චෛතසිකය. එතකොට රූප කොහෙන්ද එතන තියෙන්නේ? එතකොට මේ සිද්ධිය තේරුම් ගන්න බාහිර ප්‍රසාද පහේදීම ඔය ඇහැට රූපේ වගේ රූපයක් නොවුනට මේ බාහිර දේවල් ආශ්‍රයෙන් චෛතසිකයක් හට ගැනීම තමයි මේ සද්ද රූපේ රූප රූපේ කියලා කියන්නේ. මම පසුගිය දවසක උදාහරණයක් ඉදිරිපත් කළා. මගේ ළමා කාලේ දැක්ක දෙයක්. මම මේක ඔය කමතේ ළමෙක් වගේ ඉන්න කාලේ hina වුණාම ඒ සද්ද ගිහින් ළඟ තියෙන ගලක වැදිලා අපට hina වෙන සද්ද ඇහුණා. මේක ආස්වාදයක් කරගත්ත අපි මොකද කරන්නේ? එතනලා හයියෙන් හූ කියනවා. හයියෙන් හූ කියවම මේ හූ සද්ද යනවා ගලට. මීටර්ස් 200ක් විතර ඈත තියෙන ඇදී ඈත නෙමෙයි 250ක්. වැදිලා ආපහු එනවා. දැන් එතකොට අපි පිට කරපු සද්දේ දැන් නැහැ. ඒක ඉවරයි. නමුත් ටික වෙලාවකින් ගල ගාවෙන් වැදිලා ආපහු වෙන සද්දේ අපට ඇහෙනවා ගල ළඟින් කෙනෙක් හුව කිව්වා වගේ. එතකොට දැන් එතන හැරිච්ච සද්දේනේ එතන ඇහෙන්නේ. තව ටිකක් වෙලා යනකොට මේක අපේ කනේ වදිනකොට කනෙත් මේ වගේ ශබ්ද රූපයක් හට ගන්නවා. එතකොට කටින් පිට කළ සද්දයක් නෙමේ, ගලෙන් ආපහු හැරුණ සද්දයක් නෙමේ, අපේ ප්‍රසාදේ වැදුනහම එතනයි ශබ්ද රූපේ අපිට. ඒක තමයි අපි අප්‍රිය වශයෙන් කරගන්නේ. අන්න එහෙම තේරුම් ගත්තාම බාහිර වස්තු නිසා ප්‍රසාද පහේ සිත් හට ගන්න පහළ වෙන බිම්බය, පටිබිම්බය තමයි ගෝචර රූපය. එතකොට ඒ අරමුණු ගන්න පුළුවන් ජීවී බව තමයි ප්‍රසාදය. නින්දෙදි මේක මීට වඩා වෙනස් වෙනවා. නින්දෙදි බාහිර පහ වැහිලා නිසා අරමුණු ගන්න බාහිර ඒවා නැහැ. නමුත් ගත්ත ආකාරයෙන්ම පහළ වෙනව නේද? දැන් ද්‍රව්‍ය තියනවාද එතන? මනෝ ප්‍රසාදයේ කොතනද කියලා හොයන්න බෑ. පස් දොරෙන් නොවන අරමුණු ගන්න පුළුවන් හැකියාව. එතකොට හීනෙන් ඔබට පේන දේ අම්මද තාත්තද ගහක්ද කොලක්ද? එතකොට ඒක ගෝචර රූපය. එතකොට පංච ප්‍රසාදයේ මේවා හිතට එනවා. එතකොට පංච ප්‍රසාදයේම සිතේ තියෙනවා කියන එකකින් පැහැදිලි කරන්නේ. සමහර විට ඔබේ මව ජීවතුන් අතර ඉන්නවා, ඔබට මැරිලා පේනවා. ඉතින් ඇත්ත පේනවා නම් මාව ජීවතුන් අතර ඉන්නවනේ, මැරිලා පේන්න බෑනේ. තමන්ගේ චෛතසිකේ නෙමෙයිද පේනුනේ? අන්න එහෙම ගැඹුරු අවබෝධයකින් එන්නට මේ ලෝකේ ජීවත් වීමේදී අපිට මේ පෙනෙන්නේ දවල්ට පෙනුනස් සිත, රැයට පෙනුනස් සිත. ලෝකේ දකින්නවා කියන සම්මත ව්‍යවහාරය ඇත්තනම් තමන්ගේ හිතට එන චෛතසිකය දකින්නවා කියන එක. එතකොට ඒවා ඔක්කොම චෛතසික නෙමෙයිද? ප්‍රසාද රූපයි, ගෝචර රූපයි. අන්න එහෙම චිත්තේන නියති ලෝකෝ කිව්වම මේ බාහිර ලෝකෙ හිතින් අල්ලන ඉන්නවා කියන එක පැහැදිලි කරනු ලබන්නේ. ඉතින් එතකොට එහෙමනම් මනෝ ප්‍රසාදය සහ පටිබිම්බ ක්‍රියාත්මක වෙනවාද? එසේනම් මේ සිදුවන්නේ කෙසේද? එතකොට ඒකට අපිට බාහිර ලෝකේ ඒ වෙලාවට අපි බාහිර දෙයක් බලන එක කරනවා. ඒක වැදගත් නෑ අපට. මනෝද්වාරයේදී බලන්න ඕන නෑ, නමුත් එන එක පේනවා. ඒ එන එක පේන්නේ ඉදිරියක් තියෙන රූපයක් නිසාද? ඒක රූපේ නිසා නෙවෙයිද? එතකොට පස් දොරක් හදාගත්තාම මනෝද්වාරයක් හදාගන්නවා. අපි ඒකේ මනෝද්වාරයට වැටෙනවා. මේ මනෝද්වාරයේ ලෝකයක් තියෙන නිසා නෙවෙයිද එහෙනම් කෙනෙකුට මිය ගියාම අපායක් හෝ දිව්‍ය ලෝකයක් හෝ බ්‍රහ්ම ලෝකයක් තියෙන්නේ. අධ්‍යාත්මික ආයතන හය දුක සත්‍ය කියලා කියන්නේ අපි මෙහෙන් හදාගෙන නේද මේ යන්නේ. හොඳයි, අධ්‍යාත්මික ආයතන ශුන්‍ය වුණොත් එහෙම අපට එහෙනම් මෙලොව මේ ජීවත් වෙන එක අපේ නින්ද නැත්නම් කල්පනා ලෝකය කියන්නේ ඇත්තරම පරලොවක්. ඉතින් ඒක තියෙන නිසානේ අපට පැවැත්මක් තියෙන්නේ. නින්ද ගියාමත් පැවැත්මක් තියෙනවා. මෞකුසක කලලයක් හැදෙන්නත් මෙවදුම ලෝකයක් ඕන. මේ මනෝලෝකේ කරන කාරණාවලට අනුව තමයි 아무තෙන් කයක් හැදෙන්නේ. ඒක මොනම ආගමික ග්‍රන්ථයක්වත් පැහැදිලි කරලා නැහැ ලෝකේ පවතින. නමුත් අපට ඒක ඔය තුන්වැන්නාගේ පැමිණීම තුළ මෞකුසක් තුළ දරුවෙක් සිදුවෙන දරුවෙක් දඟලන ආකාරයෙන්, ඒ වගේම මෞකුසෙන් බිහි වෙලා ප්‍රසාද පිහිටලා මෙතනින් අරමුණු ගන්න හදන ආකාරයේ ඔස්සෙන් පැහැදිලි කර හැකි. එහෙනම් අපි මේ සිතේ හදාගත්ත ලෝකයකින් තමයි සසර ඇවිදින්නේ කියන කාරණාව. ඊළඟට 8 වෙනි ප්‍රශ්නය.
පංච උපාදානස්කන්ධය තුල පටිච්චසමුප්පාදය පංච උපාදානස්කන්ධය තුල සහ පටිච්චසමුප්පාදය තුල සංකාර සහ වේදනා එකම ආකාරයට ක්‍රියාත්මක වෙනවාද? එසේ නැත්නම් එහි ක්‍රියාකාරීත්වය වෙනස් ස්වරූපයක් ගන්නවාද? උදාහරණයක් වශයෙන් පෙන්වනු ලබනවා පටිච්චසමුප්පාදයේ අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව. මෙහිදී වේදනාව ඇතිවන්නේ සංකාරයට පසුවයි. පංච උපාදානස්කන්ධයේ රූප වේදනා සංඥා සංකාර විඥාන අවිසංකාර උපාදාන භව. එහෙම නැත්නම් මෙහිදී සංකාර ඇතිවන්නේ වේදනාවට පසුවයි. ඇයි මේ දෙක ගලපන්න යන්නේ? මේ දෙක දෙකක්. මේ දෙකේදී තේරුම් ගන්න ඕන කාරණාව මේකයි. මේ අවිද්‍යා සංකාර විඥාන නාමරු කියන කාරණාව මේ පේලි 12ට ගලපපු එකේ තියෙන කාරණයක්. නමුත් ඕක අතීත හේතු වර්තමාන ඵල වර්තමාන හේතු කියලා තුනකට කැඩෙනවා. එතකොට වර්තමාන සිද්ධියේදී සංඛාර කියන්නේ ප්‍රසාදයන්ට ගැටි පස්සපච්චය වේදනා වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදාන උපාදාන චිත්ත භව. තණ්හා උපාදාන භව වීමට අවිද්‍යා සංඛාරා කියන්නේ. එතකොට සංඛාර තියෙන්නේ අග. එතකොට ඒ තණ්හා උපාදාන වීමෙන් සතර බැඳෙනවට අවිද්‍යා සංඛාරා කියනවා. ඒක එහෙම බැඳුනෙන් පස්සේ හිත ආපහු මතක් වෙනකොට ඒක මුලින් වචන යොදනවා අවිද්‍යා සංඛාර තණ්හා උපාදාන අතීත හේතු වශයෙන් කියලා. ඒ පටිච්චසමුප්පාද පෙළේ මේ මොහොතේ අරමුණේ මුලා වීමට තණ්හා උපාදාන බවට තමයි අවිද්‍යා සංඛාර කියලා කියන්නේ. ඒක සංඛාර එහෙනම් ඒකෙත් වර්තමානයේ සිද්ධ වෙන්නේ. රූප වේදනා සංඥා සංඛාර එකේදීත් මේවා පෙරපසු නෑ මොහොතකින් සිද්ධ වෙන කාරණා ප්‍රත්‍ය වෙන නිසා පැහැදිලි කරනු ලබන්නේ. එතකොට ඒකේ අபிසංඛාර කියන පදය එකට එකක් පස්සේ විග්‍රහ කරන්න ඕන නිසා තමයි මේවා මෙහෙම මේ පිළිවෙලින් හඳුන්වලා තිබෙන්නේ. මේවට පෙරපසු නැහැ. අපිට තේරුම් ගන්නයි අවශ්‍ය වෙන්නේ. ඒ නිසා මේ අවිද්‍යා සංකාර පෙළේ මුලින්ම සංකාර කියලා පෙන්වන එක අපි තේරුම් ගත්තේ නැති කාරණයක්. ඒක පටිච්චසමුප්පාදයේ අංග 12 ඔස්සේ හිතන දෙයක්. නමුත් වර්තමාන හේතු තැබීම කියන එකේදී පෙන්වන්නේ අතීත හේතු පහක් නිසා වර්තමාන ඵල පහක් වර්තමාන හේතු පහක් තැබුවොත් අනාගත ඵල පහක් කියලා. ඒක ස්කන්ධ පහක් තුල බලනකොට පෙර තරහ එන එක අවිද්‍යා සංකාර උපාදාන හා උපාදාන බව. වර්තමානයේ හඳුනන එක විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා. ඒකට රැවටුනොත් තණ්හා උපාදාන බව අවිද්‍යා සංකාරා අන්න තණ්හා උපාදාන බව වීමම අවිද්‍යා සංකාරා තණ්හා උපාදාන බව නොවන්නේ නම් විද්‍යා විමුක්තිය. අර අතීතේ මුකුත් කරන්න ඕන ඒවා විපාක විඳලා හරි ඇවිදින් හරි ගෙවෙනවා. නමුත් මෙතන මේ උපන්න කුසල් දුර වෙනවා නූපන්න කුසල් නූපදිනවා. එතකොට විද්‍යා විමුක්තියට යන්න පුළුවන් වෙනවා. අරහත්ත්වයට පත්වීමේදී රූපරාග සහ අරූපරාග යන සංයෝජන පහ කිරීමේ අවශ්‍යතාවයක් නැති බවට ඔබ වහන්සේ විසින් කරන ලද දේශනාවල පැහැදිලියි. එහෙත් මාන සහ උද්දච්ච යන සංයෝජන දෙක පහවීම සිදුවන්නේ කෙසේද? මෙහෙමයි. මේ සංයෝජන 10 කතාව බුදුරජාණන් වහන්සේ සමාජයට දේශනා කළේ. දේශනා කරමින් පෙන්නනවා ඕරම් භාගිය. මනුස්ස ලෝකේ අපාය දිව්‍ය ලෝකේ කියන කාම ලෝකයට අයිති භාගය ඕර. උද්දම් භාගිය. රූපී ධාන අරූපී ධාන වලින් සසර බැඳෙන අයට තියෙන දේ රූප රාග අරූප රාග මානෝද්දච්ච අවිද්‍යාව පහක් වශයෙන් ඉගෙනුවාට රූපී ධානය ඇලීම රූප රාග ඒක මමත්වෙන් ගැනීම මාන ඒකේ තිබෙනා වූ අවිස්සන ස්වභාවයේ උද්දච්ච ඒකේ මුලාව අවිද්‍යාව. එතකොට රූප රාග මානෝද්දච්ච අවිද්‍යාව රූපී ධානලාභියට 4යි තියෙන්නේ. ඒක නිවන නෙවෙයි කියලා ඊට එහාට අරූපී ධානයට අහු වුණොත් දැන් තිබෙන්නේ අරූපී රාග මානෝද්දච්ච අවිද්‍යාව. දැන් මේ ඔබ කතා කරන්නා වූ මාන සහ උද්දච්ච කියන එක අපේ එකක් නෙමෙයි. අපේ ඒ වෙනුවට තියෙන්නේ මාන කියන්නේ සක්කාය දිට්ඨියට. මමත්වෙන් ගන්න එකනේ. එතකොට උද්දච්ච කියන එකේ තේරුම අර කලබල වෙන ස්වභාවය නැත්තම් කාමරාග පටිග කියන එක. ඒ නිසා අපට ඒවා තුනී වෙනකොට දැන් ඔය කේමක සූත්‍රයේ සඳහන් කරනු ලබනවානේ පංච ඕරම් භාගී සංයෝජන දැන් තුනී කරගෙන අනාගාමී තැන ඉන්නේ. තව මට ඉතුරු වෙලා තියෙන්නේ අනාගාමී රහත් අතර මෝහය විතරයි කියලා. එතකොට මේ ධර්මයෙන් යනකොට මේ ආර්ය මාර්ගය යනකොට සෝවාන් සකෘදාගාමී අරහත් වෙන්න තියෙන්නේ මෝහය කඩන්න විතරයි.
අනාගාමී අය පරලෝක ගියොත් එහෙම අනාගාමී බ්‍රහ්මයන් වශයෙන් අනාගාමී බඹලෝ ස්කන්ධ නිවි යනවා. උන්ට රූප රාගත් නැහැ, අරූප රාගත් නැහැ, මානත් නැහැ, උද්ධච්චත් නැහැ, අවිද්‍යාවත් නැහැ. ඒ නිසා අපට අයිති වැඩක් නෙමෙයි මේ උද්ධම් භාගය කියලා කියන්නේ. අපි කාම ලෝකේ නම් අරමුණට බැඳුනේ, ඒ බැඳෙන එක තමයි කාම රාග පටිඝ කියන්නේ. අරවා සංයෝජන වෙන්නේ උපදවාගෙන ඒවා මමත්වයෙන් ගත්තොත්. එහෙනම් අපිට ඒව නැහැනේ. ඒ නිසා අපිට ඒ ගැන කතාවක් අවශ්‍යම නැහැ. ඒ නිසායි මම කියන්නේ මේ සංයෝජන 10ක් කරලා නිවන් දකින්න පාර අනාවබෝධයෙන් පොතේ ඇතුළත් කළාට ප්‍රායෝගික නැහැ. ඒ ධර්මයෙන් පරිබාහිර ගියාය තමයි මේ අන්ත දෙකේ. කාමසුකල්ලිකාණුගෙන් මුල් පහේ ඒක තේරුම් ගත්තේ නැතුව කැලේට ගියොත් අග පහෙන් හතරක. අපි දැන් මේ සමාජයට ධර්ම දේශනා කරනවා. සක්කාය දිට්ඨිය කඩාන යන විදර්ශනාව පෙන්නනවා. තව මොකටද ආය මේ අග පහකට වෙන්නේ? එතකොට පංච චින්දේ ජහේ පංච උත්තරී භාවය කියලා මම ගාතාවකින් ධර්ම දේශනා කළා ඉස්සරහට. මේ පහ කැඩෙනකොට අර පහ ඉබේ අතහරින්න තියෙන වරුණාම බැඳිලා කඩන්න දෙයක් නැහැ. කොතරම් මේ සමාජයේ වැරදිද ඉගෙනගෙන සංයෝජන 10ම කඩාන සතර ගමන කෙලවර කරන්න හිතන් ඉන්නවා. ඔබ ප්‍රායෝගිකව හිතලා බලන්න කාම ලෝකේ ඉඳලා බෑ මේ රූපී ධානය උපදවා ගන්න. කෙලෙස් යටපත් කරලා සංසුන් සමාධිය වඩලා ඒක මමත්වෙන් ගන්න ඕන. කැලේට යන්න ඕන. ඒ අනුව වෙන්නේ ඇති මේ ගෞතම සාස්ත්‍රවල නිවන් දකින්න බෑ මේකෙන් කියලා කල්පනා සංයෝජන 10ක් කඩන්න බැරි නිසා. මොකද අර පහට බැඳෙන්නත් ඕනනේ. නමුත් මේක ප්‍රායෝගිකව හොයලා බලපුවම තේරෙනවා නේද? ධර්මයේ නැති අත්කලමතාන යෝගින් මේ නීවරණ යට කරලා සංයෝජන කැඩුවේ නෑ මුල් පහ. ඒ පහ වෙනුවට ඔවුන් දැන් සසරට අහුනේ රූපී ධානයෙන් අරූපී ධානයෙන්. ඔවුන්ට ආයේ මුලට එන්න ඕන නෑ. බුදුන් වහන්සේ වදාළනවා රූපී ධානය අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බලන්න. අරූපී ධානය අනිත් දුක්ඛ අනාත්ම. ඒකනේ මම ඉන්නේ යාට. ඒ නිසා අපිට මේ ඔබ සඳහන් කළ පරිදි මානෝද්දච්ච අපට අදාළ නෑ. ඒ අපි මම කියන එක නෙවෙයි. දැන් අපිට සෙය්‍යමාන සදිසමාන කියලා අපි කතා කරන මාන නෙමෙයි මේ පැහැදිලි කරනු ලබන්නේ. ඒක තමයි සක්කාය දිට්ඨියම ප්‍රභේදය. අරක ඒ ධානයේ සම්බන්ධයෙන් තියෙන මානය. ධානයේ ලෞකික බැවින් පිරිහෙනවා සහ නොසන්සුන් මෙහෙදි නම් පිරිහිලා නොසන්සුන් මතු වෙනවා. ඒ නිසා උද්දච්චයක් තියෙනවා කියලා පෙන්නනවා. අන්න ඒකේ මමත්වයේ තමයි අවිද්‍යාව කියලා කියන්නේ. දැන් ඔය සංයෝජන 10 පේලියේ අගට අවිද්‍යාව තියෙන නිසා තමයි මම 10ම කල්පනා කරලා බලලා අවුරුදු 25 30ක් තිස්සේ කොහොමද මේ සක්කාය දිට්ඨිය කැඩීගෙන කාමරාග ව්‍යාපාද තුනිවේර යනකොට අග අවිද්‍යාවක් තියෙන්න ඕනේ කියලා. ඒ නිසා අපි අරමුණෙන් අරමුණට අපි අවිද්‍යාව දුරු කරන්නේ විද්‍යා විමුක්තියටපත් වෙන්නේ. අග අවිද්‍යාවක් කියලා එකක් නැහැ අපිට. ඒ අරමුණෙන් අරමුණට කොහොද අරමුණෙන් එහාට යන කෙනෙක් නැහැනේ. ඒක තේරුම් ගත්තාම තමයි මේ දහම් පෙළවල් අනාවබෝධයෙන් ලියපු කටපාඩම් ටිකක් විතරයි කියලා තේරුම් ගන්න පුළුවන්කමක් තිබෙන්නේ. 10 මායя යනු ලෝභ දේශ මොහ සහිත පංච උපාදානස්කන්ධය ලෙසත් මායя යනුවෙන් බලවත් සත්වයක් නැමැති බවත් ඔබ වහන්සේ විසින් කරන ලද දේශනාව පැහැදිලිය. එහෙත් මායя විසින් වැළකුවා යන්නේ අදහස් වන්නේ කුමක්ද? දැන් ඔය දිව්‍ය ලෝක 6 සම්බන්ධයෙන් මායя කියලා ප්‍රධානියෙක් ඉන්නවානේ. නමුත් මෙතන තේරුම් ගන්න ඕන කාරණේ මායя වැළකුවා කියන එක තේරුම් අරගෙන බලන්න මෙන්න මෙහෙම. දැන් ඔබට ධර්ම ශ්‍රවණය කරන්න හමු වෙනවා. පළවෙනි ධර්ම දේශනාව තේරෙන්නේ නැහැ. අනේ මට ඔවා තේරෙන්නේ නැහැ කියලා අතහැරලා දැම්මා. දැන් ඔබ නිවනට හයයිද? අන්නේ වැළැක්වීම කිරීමට තමයි මායя කියන්නේ. කවුරුවක් කළා නෙමෙයි. ඔබ බනට යොමු කිරීම වෙනුවට ඔබ කාමයට යොමු කළා ඔබේ හිත විසින්. දැන් වාඩි වුණා සිත සංසුන් කරගන්න. කරලා නැහැ. විනාඩි කිහිපයක් යනකොට බලෙන් සංසුන් කරන්න බෑ කැස්ස එනවා. දැන් අර භාවනාව වෙනකොට ඔබට කහින්න වෙනවා පැත්තකට ගිහිල්ලා. දැන් ඔබ වැළැක්වේ මායя. එහෙම නැත්නම් මම මෙහෙම දන්නවා. ඔය සංගතනිකාය සූත්‍ර කීපයක් තියෙනවා මේ භික්ෂුණීන්ගේ සූත්‍ර වගේක්. චාලා උපචාලා සිසු උපචාලා කියන වචනයක් ඔය සඳහන් කරලා ලබනවා. මේ වගේ ඔවුන් වනාන්තරයට ගිහින් විවේකව ඉන්නවා. ඔවුන්ට ඇති වෙන විතර්කයක් තමයි මේ ඇයි ඔබ තරුණ වයසේම පැවිදි වෙලා කාමයේ විඳලා ප්‍රතිසක විඳලා පස්සේ වහනකම් කරවම නරකද? කවුරුත් ඇහුවා නෙවෙයි. ඔවුන්ගේ හිතේ ඇති වෙන විතර්කය. ඒ විතර්කයේ මායя බව දැක්කා කියලා ඒ කියන්නේ. ඒ නිසා මේ අපේ ජීවිතය තුළම වෙන පැත්තකට යොමු කරමින් මායя අපි රවට්ටනවා. උදාහරණයක් වශයෙන් මෙහෙම ගන්නකො. යමෙක් භාවනා කරන්න යනවා. ධර්මයේ දැනගෙන නෙමෙයි සිත සංසුන්වන සමාධිය වඩන්න. මොකක් හරි සතර පුරුද්දකින් ඊට පස්සේ අනාවැකි කියන්න හරි හොරකම් අල්ලලා දෙන්න හරි පුරුදු වෙනවා. දැන් භාවනාව පැත්තකින් තියලා ඊට පස්සේ හොරකම් අල්ලලා දෙන්න යනවා.
එහෙම නැත්නම් අනාගත කියන පටන් ගන්නවා. රස්සාවක් බවට පත් කර ගන්නවා. දැන් ඒකේ ලාභ කීර්ති ප්‍රශංසා වලින් මත් වෙලා ධර්මය අතහැරලා දානවා. දැන් අර වැරදුනා නේද පාර. දැන් ඒක ජීවනෝපායක් බවට පත් වුණා අර හැකියාව. අන්න එසේ මේ මායя කියන්නේ උපාදානයේ පළමුවෙන් පවතින පාපය තුල. නමුත් මිනිසෙකුට බුද්ධිමත් බවෙන් පාපේ දුක් විපාක කියලා තේරුණොත් ඊට පස්සේ ඔහු පාපේ අතහරිනවා. නමුත් පාපේ අතහැරියාට පාපේ අල්ලා ගැනීමේ මුලාවෙවත් උපාදානයේ පිනට එනවා. දැන් පවයෙන් අතහැරපු පුද්ගලයා පින තුල රැඳෙන්නේ මායя නෙවෙයිද? ඒ ආයත් භවයේ නෙවෙයිද? සතර අපායන් නිදහස් වුණාට කාමසුගතිය ඇවිදින්න වෙනවා. අයියෝ මේකේ කාමසැපත විතරයි හමු වෙන්නේ. මම ඊට එහා භාවනා කරලා ලෞකික ධානයක් ලබා ගන්නවා. දැන් ධාන හොයන්න ඕනේ. ඒක ලෞකික ධානය හම්බ වෙනවා. දැන් ලෞකික ධානයේ කාමයක් නැහැ සංසුන් බවක් තියෙනවා. දැන් ඔවුන් හිතන්නේ රහත් කියලානේ නිවීම කියලා. දැන් මායя ආයත් සතර රැඳෙව්වා නේද? මෙන්න මේ අසංකතය දක්වා යන නිරවශේෂ නිරෝධයෙන් අරමුණට නොරැටීම දක්වා යන තැන්වලදී Taman යම් යම් තැන්වල රවට්ටන එක මායයි කියලා කියන්නේ. ලංකාවේ පොතක් තියෙනවා සත්‍ය සොයාම කියලා කෙනෙක් තමන්ගේ ජීවිත කතාව පිළිබඳ ලියලා තියෙන්නේ. මේකේ කීප පළක පෙන්නලා තිබෙනවා තමන්ට සත්‍ය අවබෝධ වුණයි කියලා හිතපු අවස්ථා. පස්සේ ලියනවා මම මුලා වුණයි කියලා. ඇත්තට මේක සත්‍ය සොයාමක් නෙමෙයි මේ වල්මත් වී හතරක් නුදුටමි කියලා තමයි ඒකට ගැලපෙන්නේ. පොතට මම 2005 6 දිහා විතර කියවන්නේ නැත්තේ. ඉතින් ඒ නිසා තමන්ම රවට්ටලා යම් තැනක නවත්තන එක තමයි මේ මායя රවට්ටනවායි කියලා. එන කවුරුත් රවට්ටනවා නෙවෙයි. ඉතින් ඔබ ඒ නිසා විමසලිමත් වෙන්න මේ තියෙන තත්වයන් තුළ ඔබ රැවටිල්ලකට අහු වෙනවද කියලා. අර සාමාන්‍යයෙන් මේ ඔය පොලට යනවායි කියලා හිතන්නකෝ මේ බඩු ගන්න. යනකොට කවුරු හරි කතා කර කර හයියෙන් සින්දුවක් කිය මොකක් හරි කර කර ඉන්නවා. ඔතෙන්ද ගිහින් එබිලා බලනවා. බලපුවම මොකක් හරි සූදුවක් හරි එකක් හරි තියෙන බලපුවම තරව්කාරයෝ ටිකක් දාලා සල්ලිත් දිනවලා පෙන්නනවා. අර බඩු ගන්න ගිය සල්ලි ටික ඊට පස්සේ මොකද කරන්නේ? අර රැවටිලා අතෙන්ද පූජා කරලා එනවා. රැවටුණානේ. අන්න ඒ වගේ මේ සසර ගමන නිමා කරන්නට යන ගමනේදී ඥාණයට ධානයට මේවට රැවටෙන්න ගියොත් එහෙම කතරගම යන්න හම්බ වෙන්නේ අතරමඟ නතර වෙන්න වෙනවා. ඒ නිසා මේ මාර හැම සංකල්පයෙන්ම උපාදාන කියන එක තේරුම් ගත්තාම හරි. ලෝක විශ්ය අචින්ත්‍ය බව බුද්ධ දේශනාවේ සඳහන්. මේ ලෝක විශ්ය යනුවෙන් දැක්වෙන්නේ කුමක්ද? පූර්ව විභේදය අපර ගෝයානය උතුරුකුරු දිවයින සහස්සී දිසහස්සී ත්‍රිසහස්සී ලෝකධාතු පිළිබඳ බුද්ධ දේශනාවේ සඳහන් වෙනවාද? ඔබ ඇසූ නිසා මතකයෙන් වචනයක් දෙකක් කියන්නම්. අපි පැහැදිලි කරන අපි දේශනා කරන පිරිත්වලදී ආටානාටේ සූත්‍රය තමයි යේන උත්තර කුරු රම්මා මහා නේරු දස්සනෝ. උතුරු කුරු නම් වූ එහෙම දිවයිනක් තියෙනවා කියලා කතා කරනු ලබන එකේ තේරුම. ඒ වගේම අයංච දසසහස්සී ලෝක ධාතු සංකම්පි සම්පකම්පි සම්පවේදී කියන වචනේත් සඳහන් වෙනවා. ඉතින් පස්සේ කාලෙක තමයි මේ මංගල ධර්ම දේශනාවට මේ දෙවියන් සාගතකාර දීපු ආකාරය එකතු කරලා ඇත්තේ. ඒ නිසා ඉතින් ඒවා එහෙම තියෙනවා කියන එකයි කියන්නේ. තියෙනවා කියන එකේ තේරුම යම් තැනක මේවා තියනවාද කියන එක නෙමෙයි මං හිතන්නේ. මේවෙන් උගන්නන දහම් පෙළක් තියෙනවා. බලන්න දැන් මනුස්සා තත්ත ජායන්ති අමමා පරිග්‍රහ කියලා කියනවානේ. එහි උපදින මනුස්සෙන්ට මමත්වෙන් ගැනීමක් නැහැ, පරිග්‍රහණයක් නැහැ කියලා නේද කියන්නේ. එහෙනම් ඒක කොහේ හරි විශේෂයෙන් උපදින තැනක හම්බ වෙන එකක්ද නැත්නම් මේ අපිට ලැබෙන තැන වෙන්න බැරිද මේ? ධර්මයේ තේරුම් ගැනීම තුළින් අමමා පරිග්‍රහය එන්නේ. නැත්නම් වෙන කොහෙවත් ඉපදුන පරම්පරාවක ඉපදුනාට එන්නේ නැහනේ. ඒ නිසා මේවෙන් පෙන්නනවත් එක්ක සියම් දර්ශන පෙළක් ඒක තේරුම් ගන්න ඕන. එතකොට ඊළඟට මේක අහන්නේ ලෝක විශ්ය අචින්ත්‍ය කියන එක. අචින්ත්‍ය ධර්මතා මේ 4ක් විතර තියෙනවා මං හිතන්නේ. ලෝක විශ්ය, කර්ම විශ්ය, සත්ත්ව විශ්ය, බුද්ධ විශ්ය කියලා. ඒ අචින්ත්‍ය කියන එකේ තේරුම සිතින් හිතලා අර කෙලවර කරගන්න බෑ. එතකොට මනෝ පිස්සෙක් බවට පත් වෙනවා කියලා තමයි පැහැදිලි කරලා තිබෙන්නේ. ඒකේ ආකාරයේ සර්වඥතා ඥානයකින් තේරුම් ගන්නව ඇරුණා අපේ ඥානය ප්‍රමාණවත් නෑ මේකට. නමුත් මේ ලෝක විශ්ය කියන එකේ තේරුම ලෝකය කියන්නේ පෘථිවියයි ඒකේ තියෙන දේවල් කියලා ගන්න එපා. ලෝක
ලෝකංච භික්කවේ සමුදයංච අත්තගමංච දේසිස්සාමි කියලා පැහැදිලි කරපුවම ලෝකව තියෙන්නේ මොකක්ද? ඇසේ පහළ වෙන තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා වේදනා පච්චා තණ්හා තණ්හා පච්චා උපාදාන උපාදාන පච්චා භව මේ තමයි ලෝකය සහ ලෝකේ හට ගැනීම. එතකොට ලෝකය කියන්නේ දුකට. ලෝකස්ස ලෝක සමුදයන් කියන්නේ දුකයි දුකේ හට ගැනීමයි. ලෝක නිරෝධයයි මාර්ගයයි කියන්නේ දුක නිරෝධනයි මාර්ගයයි. එහෙමයි අපට තේරෙන්නේ මේ ලෝක කියන පදය. පංචස්කන්ධ ධර්මතාවයේ මුල් කොටගෙන ඒක දුකටපත් වීම ලෝකයයි ලෝක සමුදයයි. ඉතින් ඒකේ ලෝකටපත් වෙන ආකාරය උපාදානයේ මුල් කොටගෙන පව තුල පින තුල ධානය තුල එක එක පුද්ගලයාගේ කර්ම ශක්තිය අනුව විවිධ විපාක වාරයන් අපට හිතා ගන්නවත් බෑ. අපි කියමුකෝ මේ ජීවිතේ යම් මිනිස්සෙක් හොඳට ඉන්නවයි කියලා සාසනික කටයුතු කරගනිමින් මව්පියන් තකවා ඉන්නවා. නමුත් මොකක් හරි බලාපොරොත්තු නැති විදිහට සියල්ල අඩපණ වෙනවා අසනීප වෙනවා. ඉතින් මේ ජීවිතේ නම් බරපතල කර්මයක් කරලා නැහැ මොනවා වුණාද දන්නේ නැහැ කියලා අපිට හේතු හොයන්න බැරුව යනවා. නමුත් මේ ජීවිතේට එහා පැත්තේ ජීවිතවල එකක් ආවනම් දිට්ඨ ධම්ම වේදනීය නෙමෙයි උපවජ්ජනීය වෙන පරිවේදනීය වශයෙන්. ඒ නිසා කර්ම විචේ අචින්තයයි ලෝක විචේ අචින්තයයි කියලා කියනවා. ඒ අපට මේවා සම්බන්ධයෙන් හිතලා උත්තර ලබා ගත්තට ඒක ගැලවීම පිණිස හේතු වෙන්නේ නැහැ. අර රෝහිතස්ස දිව්‍ය පුත්‍රයාගේ කතාවේ පවතින්නේ ඉර්ධ්‍යානුභාවයේ ස්වභාවය සාගරයෙන් එහා පැත්තට කකුලක් තියලා වේගෙන් යන්න පුළුවන් කියලා. ඒ වේගෙන් ලෝක කෙලවර හොයන්න ගියයි කියනවානේ. ගියාමත් අතරමං වෙනවා අරුණා මරණයටපත් වෙනවා කෙලවර හොයන්න බෑ කියලා පෙන්නන්නේ. පාගමනෙන් ගිහින් ලෝකය හොයන්න බෑ. එහෙනම් මේ ලෝකය Taman තුලින් දකින්න කිව්වේ ඒක තමයි. අර ලෝකේ නෙමෙයි මේ ලෝක නිරෝධය කියන්නේ දුක්ඛ නිරෝධයටනේ. එතන පෙන්නන්නේ. ඒ නිසා ඒ ලෝකයක් කෙලවර හොයන එක නෙමෙයි අපිට මේ පෙන්නන්නේ. එහිදී ලෝක සත්වයින්ගේ ස්වභාවය ඔවුන්ට ලැබෙන්නා වූ උසමහත ලස්සන එවුන් ප්‍රතිපසෙන් ආ වූ ධන හානි ධන ලාභ මේවා සම්බන්ධයෙන් අපට එක හේතුවක් හොයන්න බෑ විවිධ හේතු වල ඵල. එතකොට ඒකෙදී අපට කරන්න ඕන යහපත් ඵල අවශ්‍ය නම් යහපත් හේතු එකතු කිරීම නැමැති පැත්තට හරව ගන්න පුළුවෙනි. එමය අපි තේරුම් ගන්න ඕන කාරණාව. පංචකාමයන්ට දැඩි ලෙස ලොල් වූ පුද්ගලයෙක් එයින් මිදීමට ශ්‍රී සද්ධර්මයේ සරණ කරගත යුත්තේ කෙසේද? ඔව් අපිට එතන කතා කරන්න ටිකක් වෙලා තියෙනවා. පංචකාමයන්ට දැඩි ලෙස ලොල් වුණ පුද්ගලයෙක් ඔහු කාමයේ තියෙනවා කියලා තමයි හිතන්නේ. ඒවායේ තියෙනවා කියලා හිතන්නේ. මතක තියාගන්න. ඔහුට ඒවා තියෙන නිසා තමයි ඔහු ඒවා පස්සෙන් පන්නන්නේ. ඒ දැඩි ලෙස ලොල් වීම කියන එකේ තේරුම එහි ලැබෙන්නා වූ ආස්වාදය ඔහු නැවත නැවතත් විඳින්නට අනුയോഗෝ කියලා කියන්නේ ඒකනේ. එතකොට ඔහු ඒ ලෞකිකයට සැප කැමති වුණා. හරි අපි ඔබ ගැන බලන්නේ නැතුව ඔබේ මව්පියන්ගේ මව්පියන් මේ කාමයන් වින්දා. අන්තිමට ඉන්ද්‍රයන් දුර්වල වුණා කාමයන් විඳ ගන්නට බැරි වුණා ලෝකේ දාලා යන්න වුණා. නමුත් මේ විඳීමේ ඕනකම ඉන්ද්‍රිය දුර්වල නිසා නැවතුණාට ඕනකම නතර වෙලා නැහැ. ඒ ඕනකම තමයි ඊට පස්සේ එහෙනම් අර පැත්තට මරණයෙන් එහා පැත්තට කාමයේ දැඩිව ගත්තොත් හෝ විකෘති කාමයේ ගත්තොත් ඒ පැත්තට යන්නේ ඇලී ගලී ඉන්න ඕන පැත්තට යන්නේ. නැත්තම් හොඳ පැත්තට විඳින්න ගත්තොත් කාමසුගතිය හෝ මිනිසුන් අතරට යන්නේ. දෙවියන් අතරට. ඒ අනාගතේ තමන් හොයපු පැත්තට යන්නේ. දැන් ඔය වඳුරා කියන සතා සම්බන්ධයෙන් මේ ජාතක පොතේ සඳහන් වෙන කපි ජාතකවල සඳහන් වෙනු ලබනවා වඳුර රංචුවක් මුල් කරගෙන නායකයෙක් ඉන්නවා. මේ නායකයා පිරිමි පැටව් හදනවට කැමති නැහැ උන් මරනවා ඔක්කොම. බීජෝත්පාදනය කියන වචනත් පාවිච්චි කරනවා තල්ලා පොඩි කරලා මරනවායි කියන එක. ඇත්තක් නැත්තක් වෙන්න කොහොම වෙතත් එතකොට ඔහුට එහෙනම් මොකක්ද ඕනකම තියෙන්නේ? තවත් කෙනෙක් ඇවිදින් මේ වඳුරු මුල පරිහරණය කරනවට ඌ කැමති නැහැ. ඔහුට බහුභාර්ය ආසේවනය අවශ්‍යයි. බහුභාර්ය ආසේවනයේට පුරුදු වෙච්ච කෙනාට හම් වෙන තැන තමයි අර පෙන්වන්නේ. එතකොට කාමයන් අපට දීලා තියෙනවා. නමුත් ඒකේ සීමාව ඉක්මව ඇලී ගලී යාමක් තියෙනවා. එතකොට අපිට පේනවා සමාජයේත් සුනකයා වගේ සත්තු ඇලිලා ගැලිලා ඉන්නවා. ඒක හෙව්වොත් යන පැත්ත. දැන් මට මතක කතාවක් කියන්නම් මේක මේ විදේශීය දෙයක් ලංකාවේ සිදු දෙන්නෙක් අතර මේ දෙදෙනා ඉගෙන ගන්න දෙන්නෙක් වශයෙන් ඉගෙනගෙන රැකියාවට යනවා විදේශ රටකට. නමුත් ඔවුන්ගේ ජීවිතේ රැකියාව නැත්නම් අධ්‍යාපනය වගේම කාමයේ තනිකරම. ඒ ආස්වාදයේම තමයි ඔවුන් හොයන හිටියේ දෙන්නම. නමුත් මෙහිදී මේ පිරිමි පුද්ගලයාට මේ Tamanට හම් වුණ බිරින්දෑට වඩා සුන්දර කෙනෙක් හමු වීම තුළ ඔහුගේ සිත එහාට ගියා. එතකොට අතනින් නතර වෙන්න බැරි වුණානේ. අන්තිමේදී මේක ඇති වෙන ඊර්ෂ්‍යාව අතර මොකද මේ බිරිඳ විසින් සැමියා ඝාතනය කළා. පසු අවුරුදු 2-3 ඉස්සෙල්ලා මේ ආපු කතාවක් මම කියන්නේ. එතකොට ඇති වුණාද?
ඒ කියන්නේ ඒක කාම රාග ඊට පස්සේ ව්‍යාපාද. එහෙමයි ඒක තියෙන්නේ. ගිනි පෙට්ටිය වෙනම තියෙනවා, කූරු වෙනම තියෙනවා. නමුත් ගින්දර නැහැ. හැබැයි හැප්පුණාම ගින්දර ගන්නවා. ඊට එහා පැත්තට ඒක විඳින්න ගියාම ඊට පස්සේ අන්න අර ව්‍යාපාදේ ඉස්සර වෙලා ඒකට අදාළ අනිත් පැත්ත ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා අපිට තේරුම් ගන්න ඕන ඒකෙන් මිදෙන්න නම් මේ කාමයන් කියන්නේ මොකක්ද කියලා හොයා ගන්න වෙනවා. එතකොට මොකද්ද තිබෙන්නේ? සුපිනූපමා කාමා. සිහිනයකට උපමා කරනවායි කියනවා. ඒකත් හොයන්න ඕනේ. සිහිනයකට උපමා කරනවායි කියන්නේ. සිහිනයකින් මගුල් ගෙදර ගියත්, සිහිනයකින් අවමගුල් ගෙදර ගියත් අවදි වෙලා බලපුවම එහෙම එකක් නැහැ. නමුත් සිතේ තිබිලා තියෙනවානේ. එහෙම නැත්නම් සංකප්ප රාගෝ පුරිසස්ස කාමා නේතේ කාමායානි චිත්‍රානි ලෝකේ. බාහිර වස්තුන්ගේ ඇති කාමයක් නැහැ. ඔය සිතින් හිතේ හදාගත්ත එක තමයි කාමය කියලා කියන්නේ. මගේ හොඳ උදාහරණයක් තියෙනවා මේකට. ඇත්තටම මම මේක දැකපු දෙයක් සහ ඒ ආශ්‍රයෙන් හිතපු දෙයක්. ඒ වගේම මට ඒක අනිත් සමාජ මට්ටමෙනුත් තේරෙනවා. මේ අර බාහිර දේවල් වල උදව්වෙන් තමන් සිතේ තමා සිතුවිල්ලක් හදාගන්නේ මේ හොඳයි, මේ නරකයි, මේ හතුරා, මේ මිතුරා කියලා. මේක මම පැහැදිලි කරන කාරණයක් තමයි දැන් අපි කියමුකෝ ශබ්දකාමය කියලා. ශබ්දකාමය කියන්නේ ගීතය. ගීතය ශාස්ත්‍රීය අශාස්ත්‍රීය. නැත්තම් ශාස්ත්‍රීය සංගීතය නැත්තම් අපි කියමුකෝ ගොරහැඩි සංගීතය කියලා. වේග රිද්ම සංගීතය. මේ දෙකම රටේ තිබෙනවා. ඒක රටේ තිබෙනවා. නමුත් කෙනෙකුට ශාස්ත්‍රීය පැත්ත හුරු කරාම ඔහුට ශාස්ත්‍රීය සංගීතය ප්‍රියයි. ඔහුට අර වේග රිද්ම සංගීතය අප්‍රියයි. නමුත් ශාස්ත්‍රීය සංගීතය කෙනෙකුට නිදිමත එනවා, වේග රිද්ම සංගීතය ඔහුට ඇල්ලනවා. එතකොට අර ඇලීම ගැටීම වේග රිද්ම සීතායේ හොස්සා මෙහෙම නැත්තම් ශාස්ත්‍රීය සංගීතයද තියෙන්නේ Taman ළඟද තියෙන්නේ. අර දෙක ආශ්‍රයෙන් දෙන්නේ එක්කෙනෙක් ඇලෙනවා, අනිත් එක්කෙනා එකට ගැටෙනවා. අනිත් එක්කෙනාට හොඳයි, අනිත් එක්කෙනාට නරකයි. එතකොට හොඳ නම් මේක ඒකෙම තියෙන්න ඕනනේ. අන්න එකෙන් පෙන්වන්නේ කාමය කියලා කියන්නේ තමන් සිතේ හදාගෙන සිතුවිල්ලක් නැවත නැවත විඳින එක. ඉතින් සිතුවිල්ල හටගෙන නැසන බැවින් සංසාරේ කවදාවත් ඒක විඳලා ඉවර කරන්න බෑ. නවත්තන්න බෑනේ. මේකට මගේ ඊළඟ උදාහරණයක් මතක් කරලා තියන්නම් වෙලාවේ තරමට. තව එක ප්‍රශ්නයයි තියෙන්නේ, ඒකත් කරන්න වෙනවා. මගේ උදාහරණය මෙහෙමයි. ඔබ ඒක හිතලා බලන්න ඕන. මම මේක අවුරුදු 15ක් 20ක් තිස්සේ කියන්නේ. නමුත් කී දෙනෙක් තේරුම් ගත්තද දන්නේ නැහැ. ඒක හැම එකටම ගලප ගන්න මම මේ කියන කාරණාව. ගෙදරට ගෙන ලද මාංශ ආහාරයට අරගෙන ලොකු මස් කටුවක් කපන්න කන්න බැරි නිසා පැත්තකට විසි කරනවා. ඔක්කොම මාංශ ටික සුප්පු කරලා අරගෙන. දැන් මේ කටුව තනකොළ ගොඩක තියෙනවා සතියක් දෙකක්. මාංශ නැති වුණාට මේක සුනකෙක් වගේ සතට මේ ගන්ධය දැනෙනවා. ඒ නිසා ඔහු ඒක අරගෙන ගිහින් තවත් තැනක තියාගෙන අත් දෙක උඩ තියාගෙන හපනවා. නමුත් මේක මේ සුනකයාගේ දත්වලටවත් හපන්න බැරි, සුනක කේටේවත් මුරවත් මෙලෙක් වෙන්නේ නැති තද එකක්. නමුත් ඔහු මේක ගන්ධ නිසා හපහපා ඉන්නවා. මෙහෙම හපහපා ඉන්නකොට ඔහුගේ දත්වල කෙලවරේ එහා පැත්තේ දත් අඩු හරියක් තියෙනවා. මේ විදුරු මසෙන් හැපිලා විදුරු මස පොඩ්ඩක් තුවාල වෙනවා. දැන් ඊට පස්සේ එතනින් ලේනවා. දැන් ඔහුට ලේ රහ දැනෙනවා. ඔහු මේ ලේ රහ විඳින්න නැවත නැවතත් මස් කටුව හපන්න ලේ රහ දැනෙනවා. දැන් ලේ රස තියෙන්නේ මස් කටුවේද ඔහුගේ හක්කේ ලේ රසද ඔහු විඳින්නේ. කවදාද සුනකයා මේක තේරුම් ගන්නේ? කවදාවත් තේරුම් ගන්නේ නැහැ. මොකද්ද මම මේ කීවේ? රූපය, ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශය මස් කටුවක් බාහිරින් ගන්න අරමුණ. තමන් සිතුවිල්ලේ තමයි තමන්ගේ කාමයේ තියෙන්නේ. අර ලේ රස විඳින්න කියන්නේ තමන්ගේ හිත තමන් විඳින්නේ. ඉතින් තියෙන දෙයක්ද විඳින්නේ? ඒකනේ කාමයේ හිස්සසාරයි කියලා දේශනා කළේ. මේක විඳින්න ගියාම ඊට පස්සේ ඒක මමත්වෙන් ගැනීම තුළ ඒක තව විශාල කරදර ගොඩක් විඳින්න ඕන නේද? ලාභාලාභ සැපින්දාම සංසා ඒ පහ යුද බිය ගිනි බිය ජල බිය තවත් තියෙන ආව අරුබුද මේ සියල්ලත් ඊට පස්සේ මමත්වෙන් අරන් විඳවන්න ඕනේ. මොකද කාමයේ විඳින්න ගියාම කාමයේ මමත්වේ නම් සැප දුක දෙකමත් මමත්වේනේ. අර පුංචි සැපතක් හොයන ගියාම ඊට පස්සේ ලෝකේ තියෙන මේ සියලුම දේවලුත් විඳින්න වෙනවා. අන්න ඒ විදිහට අර්ථයෙන් පෙන්වන්නේ පුද්ගලයාට තමන් මේ හොයන්නේ මොකද්ද කියලා බලන්න. අපි කොහොමද දවල්ට මේක විඳයි කියලා. හොඳයි නිින්දෙදි විඳිනවා. ඔබ විඳපු දේ. ඇත්තටම කවුරු හරි හිටියද? ඒ විඳපු දේ හෝ කෙනා ඔබ ළඟට ආවේ නැහැ, සිතුවිල්ල නේද හිටියේ? සිතුවිල්ලට මුලා වීම නේද කාමය කියන්නේ? කාමසුකල්ලිකාන යෝගය කියලා කියන්නේම මේ සිතුවිල්ලක් හදාගෙන ඒකේ සැප හොයන එක.
ඒක දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතෝ කියලා පෙන්වුවේ කවදාවත් හම්බ වෙන්නේ නැහැ. මේකේ මග ඇරපු අය කැලේට ගිහින් සංසුන් සමාධියක් හදාගත්තාම එතකොට ඒකත් මේක දැක්කේ නෑ මේකේ අසාර බව. අර සමාධියට ඇලුණා. එතනත් අනරියෝ අනත්ත සංහිතෝ. ඒ නිසා මේ හැංගිලා මග අරින්ට හෝ අරමුණ ඉටු කරගෙන වෙනුවට මේකේ අපහැරීම කියලා එකක් තියෙනවා. එතකොට ධර්මයේ තේරුම් ගත්ත පුද්ගලයෙකුට ඊට පස්සේ මේ අරමුණු පස්සේ කවදාවත් අතීත සංසාරය ගැන හිතන්න පුළුවන් නම් ඕක හොඳ විඳලා එන්න ඇති අපි. බැරි වුණා ඉවර කරගන්න. දැන් ඉන්න අය මිය යනවා. ඉවර කරගන්නේ නැහැ. කවුරුත් ඉවර කරගන්නේ නැහැ. එතකොට මේ කාමයන්ගේ ආස්වාදය තමයි මේ මමත්වෙන් ගැනීම. ආදීනය තමයි ඉස්සරහට ජරා මරණ හම්බ වෙන එක. ඒ විඳින්නේ අනේකේ ප්‍රතිඵලය තමයි අනාගතය. ඊට වඩා එක අතහැරියොත් ඊට වඩා අර වලාකුළ දිහා බලන් ඉන්නවට වඩා අහස හැමදාම තියෙනව නේද කියලා මම පෙන්නන්නේ. ඊට වඩා සංසුන් සුවයක් පවතිනවා. ඒක නැති වෙන්නෙත් නැහැ. එතන ඒක තේරුම් ගන්න පුළුවන්කමක් තිබෙනවා නම් ඔබ හැම දෙනාට අන්න ඒ ආකාරයෙන් දැඩි ලෙස ලොල්ලු පුද්ගලයා Tamanගේ ලෝලත්වය මොකක්ද කියලා විමසලා බලන්න වෙනවා. ඊට පස්සේ ඔහුට කවදාවත් ඒකේ හමු වෙන්නේ නැහැ. ඒ වගේ මේක ඊට පස්සේ හම්බ වෙන්නේ නැති වෙනකොට දැන් බලනකෝ අපි කිමුකෝ ආදරෙන් ඉඳලා විවාහ වුණායි කියලා. නමුත් නොගැලපීම් මතුවෙලා පසු කාලිනව බිරිඳ මරනවා. නැත්තම් දික්කසාද වෙනවා. අර හොයපු සීන ලෝකේ තිබුණ නැති නිසා නේද? ඒ වෙන්නේ මොකක් නිසාද? අර ලෝභයෙන්, දේශයෙන්, මෝහෙන් එන්න වැඩි වෙන්න අර හොයපු එකම නැති වෙනවා. ඒ නිසා මේ අසංවේදී මනසක් තුළ ඒකට කියනවා ඕලාරිකම් කියලා තුළ එන්න මේවා මදි වෙනවා හොයාගන්න දේවල්. ඉතින් ඒ නිසා බුදු සමයෙන් පෙන්නනවා ඒක නැතුවට සංසුන් ස්වභාවයක් ඇති කරගත්තා නම් ඒකේ ලෝකේ ඔක්කොම සුන්දරයි කියන එක. ඒ නිසා ඒක තේරුම් ගැනීම තුළ මේක සිතුවිල්ලක් නේද දෙයක් නෙමෙයි නේද බාහිර දේවල් වල උදව්වෙන් Taman තලු මරන්නේ සිතුවිල්ල නේද කියන අවබෝධය තේරුම් ගත්තාම අර හිස් අසාර බව තේරෙනවා. අවසන් ප්‍රශ්නෙටත් අපි ඇවිදින් ඉන්නවා. සතර අපායන්හි සඳහන් වන නිරය අවීචියද ඇතුළත්ද භෞතිකව පවතිනවාද එසේත් නැත්නම් මේ මනෝමය තත්වයක් පමණක්ද? සමාජය නම් එහෙම තියෙනවායි කියලා කියනවා. මට නම් තේරෙන්නේ මෙහෙමයි. මිනිසා විසින් කර්ම රැස් කරනවා. කර්ම රැස් කරලා මනෝලෝකයක් හදා ගන්නවා. එතකොට හදාගන්න මනෝලෝකයේ ප්‍රභේදය තමයි පාපයෙන් පරලෝ යාම, පිනෙන් පරලෝ යාම, ධානයෙන් පරලෝ යාම. එතකොට තියෙනවා නෙමෙයි මේවා මිනිස්සු හදාන යනවා. අපට ඝනකයක් තියෙනවා. ඝනකයක් ඇතහැරෙනකොට හදාගත්ත මනෝලෝකේ නිසා ඒ මනෝලෝකේ අපි කරේ හොරමරකම් තක්කඩිකම් නම් හීන ලෝකෙත් ඒවම කරනවා. ඉතින් ඒකට වැටුනහම ඊට පස්සේ අවුරුදු 7-8000ක් මේක විඳවන්න වෙයි. ඒකට ඉඩ ඕන නැහනේ. ඒකට කෑම බීම ඕනෙත් නැහැ. ශරීරයක් ඕනෙත් නැහැ. මනෝමය කයක් මනෝමයනේ තියෙන්නේ. නමුත් ඒ උපාදානයේ විතරයි ඒකට අවශ්‍ය ආහාරය. ඒකේ විපාකයේ විඳලා ගෙවෙන තුරු විඳින්න ඕන. ඒ නිසානේ ඉර්ධිය තිබුණා වූ මොගලන් මහරහතන් වහන්සේ වෙනයට ගිජිකොට පර්වතයෙන් බහිනකොට ඒ වගේ දුක් විඳින අය පෙවුනායි කියලා කියන්නේ පොළොව යට ඉඳලා නෙමෙයිනේ පෙවුනේ එහෙනම්. ඔවුන්ට කෝටි සංඛ්‍යාත ගණනක ඉන්නවත් නේ ඔක්සිජන් උනවත් නැහැ, ඉර ඕනෙත් නැහැ, හඳ ඕනෙත් නැහැ තමන්ගේ මනෝලෝකයක. දැන් අපි මනෝලෝකේ පේන්න ගත්තාම අපිට ඒකට ඉර හඳ ඕන නැහැ නේ. ඒක වෙනම ඉර හඳ තියෙනවා. ඒකේ සතුටට ඕන දේවල් පහළ වෙනවා, දුකට ඕන කාරණාත් පහළ වෙනවා. ඒ නිසා මිනිසා මුල් කොටගෙන බලන්න මිනිසාගේ කර්මයන්ට විපාක තමයි අපාය, දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ කියලා කියන්නේ. එතකොට තමන් හදාගෙන යන්නේ. එතකොට කර්මක්ෂය කරපුවාම යන්න අපායකුත් නැහැ, දිව්‍ය ලෝකුත් නැහැ, බ්‍රහ්ම ලෝකෙකුත් නැහැ. ඒ නිසා කර්ම රැස් කිරීම තුළ අනාගතයක් හැදෙනවා වරුණාම මම දකින්නේ මේවා පිටිතෙන් වශයෙන්. ඒ කියන්නේ අපිට වගේ ලෝකයක් තියෙන කොන්ක්‍රීට් වනාන්තරයක් තියෙන වැසිකිලි කැසලි කන බොන සාමූහික පෞල් ජීවිතයක් ගත කරන ඝනකයක් තියෙන සත්තුන්ට විතරනේ හැම එකක් තියෙන්නේ. සුනකයාට, ගවයාට අපට තියෙනවා. අර අයට ඝනකයක් නැහැනේ. ඒ නිසා ඝනකයක් නැත්තම් දවල් රැය දෙකක් තියෙන්නත් බෑ. මනෝද්වාරයක් විතරයි තියෙන්නේ. මනෝද්වාරේ දුක නම් දුකම ඉවර වෙනකම් විඳින්න ඕන, සැප නම් සැපම ඉවර වෙනකම් විඳින්න ඕන, විඳලා ඉවර වෙනවා. හොඳයි මං හිතනවා ඔබට දුන්න කාලය නිමාමින් පවතිනවායි කියලා. ඔන්න අදාළ ආකාරයට මේ ප්‍රශ්න ටික උත්තර දුන්නා. ඔබ හැම දෙනාට එබැවින් මේ කරුණු මේ වගේ දේවල් අහන එකට මං හරි සතුටුයි. ඒකෙන් මට තේරුම් ගන්නවා ධර්ම ශ්‍රවණය කරලා ඒ වගේ අවධානය යොමු කරලා තියෙනවායි කියලා. තවදුරටත් ඒ අවධානය යොමු කර ගැනීම තුළින් කරුණු පැහැදිලි කරගෙන ලබාගත් මනුස්ස ජීවිතේ අවශ්‍ය දහම්මැස පාදාගෙන මේ ලෞකිකයේ තියෙන සුළු සුවය වෙනුවට ලෝකෝත්තරයේ තියෙන උත්තම සුවය ස්පර්ශ කරන්නට ඔබට හැකි වේවායි කියන ප්‍රාර්ථනාව කරමින් මම ධර්මානුශාසනාව නැත්නම් මේ කරුණු පැහැදිලි කිරීම මෙසේ අවසන් කරනු ලබනවා. අනතුරුව මේ පුණ්‍යානුමෝදනාවත් ටිකක් අමුතු එකක් කියවන්න වෙනවා. දායකත්වයෙන් ලබන්නේ කොමර්ෂල් ඩෙවලොප්මන්ට් ආයතනයේ සේවක පිරිස විසින්. අරමුණ
දශක කිහිපයක් ත්‍රිපිටකය විශ්ලේෂණය කරමින් අප වෙත මහත් අනුකම්පාවෙන් ශ්‍රී සද්ධර්මයේ දේශනා කරන්නා වූ පරම පූජනීය මිමුරේ ධම්මවංශ ස්වාමින් වහන්සේට අපගේ නමස්කාරය වේවා. දේශකයන් වහන්සේට උතුම් වූ නිවන් සුව විඳිමින් තව තවත් බොහෝ කාලයක් ශ්‍රී සද්ධර්මයේ දේශනා කිරීමට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. ක්ෂණ සම්පත්තියෙන් උපත ලබා ඇති සියලු පින්වතුන් එකී ක්ෂණ සම්පත්තියේ කිව නොහැකි තරම් වූ වටිනාකමක් අවබෝධ කරගෙන උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කොට මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම සිය සසර ගමන කෙලවර කරගනිත්වා. මෙම සද්ධර්ම දේශනාවෙන් ධර්ම දානයෙන් ධර්ම ශ්‍රවණයෙන් ජනිත වුණා වූ පින් පූජනීය දේශකයන් වහන්සේටත් ධර්ම ශ්‍රවණය කළා වූ පින්නතුන්ටත් මෙම දේශනාව විකාශනය කිරීමට සහාය වූ සියලු පින්නතුන්ටත් අනුග්‍රහයක දැක් වූ අප සියලු දෙනාටත් උපාදානය නොවෙත්වා. මෙම පුණ්‍ය කර්මයට උපකාර කළ කිසිවෙකුටගේ සංසාර ගමන දිගු නොවෙත්වා. එතකොට මේ කුසල පුණ්‍ය කියන එකේ තේරුම අபிසංකාර, කුසල කියන එකේ තේරුම අකුසලයෙන් වෙන්වීම. ධර්ම ශ්‍රවණය තුළ අවබෝධය තුළ අකුසලයෙන් වෙන්වීමේ කුසලයේ තමයි හම්බෙන්නේ මම දන්න ආකාරයක ලෝකෝත්තර එකක්. ඒ බැවින් මෙම කරුණු දේශනා කරවා ගැනීම සඳහා මූල්‍යදායක අත්තරාවෙන් කරවාගෙන මේ දේශනාව සාකච්ඡාව පවත්වා ගැනීමෙන් කරුණු පැහැදිලි කරගත්තා. ඒ පැහැදිලි කිරීම තුළ ඔබ අපට දුන්න ආශිර්වාදය අපි පිළිගනු ලබනවා. ඒ වගේම ඔබට සහ සමස්ත මේ සම්දන්නා වූ හැම දිනාටමත් මේ කරුණු පැහැදිලි කිරීම තුළ තවදුරටත් දිට්ඨිය සම්මා කරගන්න බැලීම තුළින් පැවැත්ම වෙනුවට නැවැත්ම වටිනාකම තේරුම් ගන්න ලැබීම තුළින් මේ ක්ෂණ සම්පත්තිය තුළ ධර්මයේ වැටහීම තුළ ගෞතම ශාසනය ඉක්මවා නොයා නැති මමත්වයක් ඇති කරගෙන යන සසර ගමන මමත්වයක් නැති තැන තියෙන සුවයටපත් වෙන්නට මෙම කරුණු පැහැදිලි කිරීම හේතු වාසනා වේවායි කියන ප්‍රාර්ථනා කරනු ලබනවා. සබ්බීත්‍යෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං. මේ උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා කමර්ෂල් ඩිවලොප්මන්ට් ආයතනයේ සේවක පිරිස විසින් මෙම ධර්මදේශනය සඳහා බැතිබර දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් දශක කිහිපයක් ත්‍රිපිටකය විශ්ලේෂණය කරමින් දායකත්වය දරූ අය වෙත මහත් අනුකම්පාවෙන් ශ්‍රී සද්ධර්මය දේශනා කරන්නා වූ පරම පූජනීය මීමුරේ ධම්මවංශ ස්වාමින් වහන්සේට දායකත්වය දරූ අයගේ නමස්කාරය වේවා. දේශකයාණන් වහන්සේට උතුම් වූ නිවන් සුව විඳිමින්ම තවත් බොහෝ කාලයක් ශ්‍රී සද්ධර්මය දේශනා කිරීමට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. ක්ෂණ සම්පත්තියෙන් උපත ලබා ඇති සියලු පින්වතුන් එකී ක්ෂණ සම්පත්තිය කිව නොහැකි තරම් වූ වටිනාකම අවබෝධ කරගෙන උතුම් වූ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කොට මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම සිය සසර ගමන කෙලවර කරගනිත්වා. මෙම ධර්මදේශනාවෙන් ධර්මදානයෙන් ධර්ම ශ්‍රවණයෙන් ජනිත වූ පින් පූජනීය දේශකයාණන් වහන්සේටත් ධර්මයේ ශ්‍රවණය කළ පින්වතුන්ටත් මෙම දේශනාව විකාශය කිරීමට සහාය වූ සියලු පින්වතුන්ටත් අනුග්‍රහය දැක් වූ දායකත්වය දැක් වූ සියලු දෙනාටත් උපාදානය නොවෙත්වා. මෙම පුණ්‍ය කර්මයට උපකාර කළ කිසිවෙකුගේ සංසාර ගමන දිගු නොවෙත්වා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා.